අයිබෝන් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස තීරණය. තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස් ඔබාබියස තබමින් අපි සූදානම් සංවාදය ආරම්භ කරන්න. ඔබව දැනුවත් කළ පරිදිම මේ වෙලාවේ අපේ රටේ බරපතල විදිහට සාකච්ඡාවට ලක්වන පොහොර ගැටලුව පිළිබඳව අපි ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න සූදානම්. ගොවියා පාරට දැමේ ආණ්ඩුවද පොහොර මාෆියාවද නැනෝ පොහොර නිසා ගොවිබිම් වෙනසෙයිද සරුවේද. මෙන්න මෙතන ඉඳන් අපි මේ සාකච්ඡාව ගැඹුරට අරගෙන යන්න සූදානම්. මේ වෙලාවේ ගොවියා ගොවිබිම් වලට යෑම පිළිබඳව දෙපාරක් හිතනවා. උදැල්ල කරට අරගෙන පොළවට කොටනවද නැද්ද කියලා දෙපාරක් හිතනවා. ඒ හිතන්න සමහර වෙලාවට හේතු සාධක අපි දකිනවා පාරවල් දිගේ උද්දීපනය වෙනවා. ප්‍රමුඛව කාබනික පොහොර සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය තීන්දුව පිටුපස ගොවියා මෙහෙවන බලවේග ක්‍රියාත්මක වෙනවද කියන කාරණය සම්බන්ධයෙන් මේ වෙලාවෙත් ප්‍රශ්නයක් තියෙනවා. කණ්ඩායමක් ගිහිල්ලා ගොවිබිම් වල තමන්ගේ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා. තව කණ්ඩායමක් පාරවල් වල පොහොර සම්බන්ධයෙන් ගැටලුව පිළිබඳව සාකච්ඡා කරන උද්ඝෝෂණ කරන ඒ අතර බලධාරීන් කාබනික පොහොර සම්බන්ධයෙන් ගත තීන්දුව සමහර තැන්වලට චලනය කරමින් ඉන්නවා. මේක අපිට දකින්න පුළුවන් මාධ්‍ය තුල. ඒ විතරක් නෙවෙයි දේශපාලන වේදිකාවත් දන්නවා හෝ නොදන්නවා හෝ පොහොර පිළිබඳ සාකච්ඡා කරනවා. එනිසා ගොවියාට පොහොර සම්බන්ධයෙන් බරපතල අපැහැදිලි තැනක් නිර්මාණය වෙලා තියෙනවා. එනිසා අපි අද මේ පැය දෙකකට ආසන්න කාල පරිච්ඡේදය තුළ ඒ අපැහැදිලිතාවය පැහැදිලි තැනකට අරගෙන එන්න ගැඹුරු සාකච්ඡාවකට යන්න සූදානම්. ඒ වෙනුවෙන් ගැඹුරු හැදෑරීමක් තියෙන විෂය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුන් විදිහට සමාජයේ පිළිගත් තිදෙනෙකුට අපි ආරාධනා කළා. එයින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමන් මහාචාර්ය උදිත් ජයසිංහ මැතිතුමන්ට ආරාධනා කළ ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඒ වගේම තමයි මේ දිනවල නැනෝ පොහොර සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ආඩම්බරයි නැනෝ පොහොර අයිතිය අපිට තියෙනවා නිර්මාතෘවරයා ඉන්නේ අපේ රටේ. ඒ නිසා ඒ නිර්මාතෘත්වයේ තුල අපි නැනෝ යූරියා පොහොර හොයාගත්ත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී නැනෝ යූරියා නිර්මාතෘ අපි ආරාධනා කළ මහාචාර්ය නිල් වලාකෝට්ටේගොඩ මහත්මිය තාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා. එතුමිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය, ඊට පස්සේ එක්සත් ජනපද විශ්වවිද්‍යාලයේ නැනෝ තාක්ෂණය පිළිබඳ ඔබතුමිය විශේෂ ආචාර්ය උපාධිය, ඊට පස්සේ අපේ රටේ නැනෝ තාක්ෂණය පිළිබඳ ප්‍රාමාණික හැදෑරීමක් කළා තියෙනවා. ඒ නිසා නැනෝ පොහොර සම්බන්ධයෙන් ගැඹුරට යන්න පුළුවන්. මේක සමහර වෙලාවට ගොවියට අපැහැදිලි තැනක් තියෙනවා. අපැහැදිලි තැන පැහැදිලි කරගන්න සරල තැනකින් සාකච්ඡාවකට ඔබතුමියගේ ප්‍රවේශකුත් අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි බිම් මට්ටමේ ඉන්න ගොවයන්ට මේ පොහොර ගැටලුව निराකරණය කර ගැනීම වෙනුවෙන් සමහර වෙලාවට රසායනික පොහොර දෙනවද, නැනෝ පොහොර දෙනවද, අනෙක් පැත්තෙන් කාබනික පොහොර දෙනවද කියලා බිම් මට්ටමේ ගොවියත් එක්ක ගනුදෙනු කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. ආචාර්ය අජන්ත දෙසිල්වා මැතිතුමාට ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමාත් පිළිගන්නවා. එතුමාත් අපේ රටේ පස පිළිබඳව කෘෂිකර්මාන්තය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් තියෙන කෙනෙක්. ඒ නිසා එතුමාගෙන් අපිට ගැඹුරින් ප්‍රශ්න කරන්න පුළුවන්. අජන්ත සිල්වා මහත්තයාත් එක්ක දැන් උදිත් ජයසිංහ මහත්තයා ලේකම්තුමාත් ඇවිල්ලා ඉන්න හින්දා මේ සාකච්ඡාව අපි ගොවියට යම් ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවට අපේක්ෂා කරන පිළිතුරු තැනට සහ අපැහැදිලි තැනක් තියෙනවා. පැහැදිලි තැනකට අරගෙන යන්න සූදානම්. ලේකම්තුමාත් මේ කෘෂිකර්මාන්තය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් තියෙන නිසා ලේකම්තුමා අද හවස වෙනකොටත් කාබනික පොහොර සම්බන්ධයෙන් ඔබතුමාලා අමාත්‍යාංශයක් විදිහට රජයේ නිලධාරීන් විදිහට සමහර වෙලාවට ගොවියා ළඟ පැහැදිලි චිත්‍රයක් නිර්මාණය කරන්න අසමත් වෙලා තියෙනවා. චීන පොහොර නැව සම්බන්ධයෙන් තියෙන චලනය, ඒ වගේම තමයි රසායනික පොහොර දෙනවද නැද්ද, රසායනික පොහොර දෙන්න කියලා කරන ඉල්ලීමත් එක්ක ගොවියා මොකද්ද කරන්න කියලා අතරමං වෙලා තියෙනවා. ඇයි පැහැදිලි චිත්‍රයක් දෙන්න තාම ඔබතුමාලා අසමත් වෙලා තියෙන්නේ? පැහැදිලි චිත්‍රයක් දෙන්න අපි අසමත් වෙලා තියෙනවා නම් ඒකට එක හේතුවක් තමයි මේ අර්ථකථනයට දීලා තියෙන අපැහැදිලිභාවය. මට හිතෙන විදිහට මම කෘෂි ආර්ථික විද්‍යාඥයෙක් විදිහට හිතුවොත් මේ කියන පොහොර කියන්නේ මොකද්ද? පස තුල පැලවෙන අපේ ගස. ඒකනේ මූලිකම දේ. ඒකනේ පසුව තාක්ෂණය ඔස්සේ පස නැතුව වෙන විදියකට අපි හිතමු මේ ගොයම් පැලේ කියලා. දැන් මේක හැදෙනකොට මේකට ඕන කරන ශාක පෝෂක තමයි තියෙන්නේ. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. හරි. දැන් මේක ගසට ඕනමයි.
මට රෑට කණ්ඩ උදේට කණ්ඩ ඕන වගේ සතාට සීපාවට තමන්ගේ දඩේමය ගිහිල්ල හොයාගන්න වගේ ගසට ඇවිදින්න බෑ දෙන්න ඕනේ. දැන් ගසට මේ දෙන්න ඕනේ එහෙම නැත්නම් ගස ගන්න ඕනේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් ටික මෙන්න මේක තමයි අපි මේ බෙදාගෙන පොහොරක් කියලා හදාගෙන රසායනික කාබනික විශේෂිත නැනෝ ඔය කියන පද්ධතල ඔස්සේ ඉස්සරහට යන්නේ. දැන් මෙතනදී මූලිකවම කිව්වොත් මේ සියල්ල රසායනිකයි. විද්‍යාවෙන් ආවොත් අපි මේක රසායනිකයි. අපි බොන තේ කෝප්පෙත් අර මං හැමදාම කියනවා වගේ ටීද ග්‍රීන් ටීද කියලා නෑ රසායනිකයි. හොඳද නරකද ගුණද කියන එක තමයි ඊළඟට වෙනස් වෙන්නේ. රසායනික මේ පොහොර හොඳද කෘත්‍රිමද ස්වභාවිකද විෂදායකද පරිසර හිතකාමීද දිය වෙනවද නැද්ද කියන ඔය කතන්දරයේ අර්ථකථනය තමයි විද්‍යාවේදී විසඳෙන්නේ. ඒ නිසා ඕක තුල තමයි අපි අර කියන විශේෂිත පොහොර කාබනික නම් කාබනික පොහොර කෘත්‍රිම නම් කෘත්‍රිම පොහොර කියලා අපි දන්න දේ. ඒ නිසා රසායනික පොහොර එපා කියනවා නම් මුකුත්ම එපා. ඒක ඇත්ත කතාව. හැබැයි රසායනික පොහොර බෙදලා අපි යනකොට කාබනික අකාබනික ඔය කියන එක තුල අපි ගසට දෙන්නේ පෝෂකය. මේ පෝෂකයේ ගසට දුන්නාම 100ක් 70ක් යන්නේ පසට නම් වතුරට නම් ඇත්තට මේක පෝර කියලා කියන්නත් මම කැමති නෑ. මොකද 100ක් දුන්නාම 50ක්වත් දුන්න දෙයට යන්නේ නැත්තම් අපි දීලා තියෙන්නේ ගසට නෙමෙයි පසටයි වතුරටයි. ඉතින් ඒක පෝරය. ඒ නිසා අපි මේ අර්ථකථනයේ තුල තමයි හිර වෙලා තියෙන්නේ. ගොවියට මං හිතන්නේ ඔය විද්‍යාවට වැඩිය ඕනේ ගස හැදෙන්න ඵල දරන්න මේ අස්වැන්න ගෙදර ගෙනියන්න. ඔව් දැන් ඒ ගැටලුව මත ඉන්න ගොවියට ස්ථිරසාර විසඳුමක් විදිහට දැන් ඔබතුමාලා නැනෝ නයිට්‍රජන් ගෙනාවා. දැන් ඔබතුමාලා දෙන්න සූදානම්. තේ වගාව සහ වැවිලි භෝග සම්බන්ධයෙන් ඔබතුමාලා රසායනික පොහොර ලබා දීම පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. යම් සීමාවන් මත පදනම් වෙලා පොහොර ආනයනය කරන්න ඔබතුමාලා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි සමහර ගොවි බිම් වෙනුවෙන් ඔබතුමාලා දේශීය වශයෙන් නිෂ්පාදනය කරපු කාබනික පොහොරක් දෙනවා. මේක අපැහැදිලිනේ. ඇයි කණ්ඩායමකට මෙහෙම දෙන්නේ? ඇයි කණ්ඩායමකට මෙහෙම දෙන්නේ? ඇයි එක ප්‍රතිපත්තියක් මත ඔබතුමාලාට ඉන්න බැරි? එක ප්‍රතිපත්තියක් තම මත තියෙන්නේ. හැබැයි විවිධ අර්ථකථන ක්‍රියාත්මක වෙනවානේ. අපි වෙන්නේ ප්‍රතිපත්තිය අපේ මොකද්ද පරිසර හිතකාමී චිරස්ථායී කෘෂිකර්මයක් උදෙසා අවශ්‍ය කරන ශාක පෝෂක ලබා දීම. ඒක තමයි ප්‍රතිපත්තිය. මේ ගමනේදී අපි කලින් හිටපු එහෙම නැත්නම් පළවෙනි පරම්පරාව කිව්වම හොඳම පරම්පරාව නෙමෙයි. මී මුත්තගේ පරණ පරම්පරාව. හරි. ඒතකොට මේ පරම්පරාවේ අර කියන ගසට අඩුවෙන් ලැබිලා පසට වැඩියෙන් කියන්නේ ගලාගෙන යන එක වෙනුවට තුන්වෙනි පරම්පරාවේ අපේ නිල්වලාම ඉස්ලාහදුවා වගේ නැනෝ නයිට්‍රජන් හරි එහෙම නැනෝ තාක්ෂණයක දාපුවාම 90-95 කාර්යක්ෂමතාවයෙන් ගසට පුරා ගන්න එක කරා යනවා. ඉතින් මේ යන ගමනක් පොඩි විපර්යාසයකට ලක්වන විට පැරණි ක්‍රමයක ඉඳලා අපි ලෝකයේ ගමන් කරන තැනට යනකොට අර්ථකථනත් එක්ක පොඩි හැප්පීමක් වෙනවා. මේ අර්ථකථනයේ හැප්පීම වෙන්නේ මෙහෙමයි. විද්‍යාවෙන්ම කියලා කියන්නත් බෑ මේක. විද්‍යාව ඔක්කොටම වැදගත් නෑ. ඊළඟට විද්‍යාව පරිපාලනය කරන ආකාරයට ලඩක් වැටෙනවා. මොකද විද්‍යාවෙන් ආවට පස මේ පෝර පරිපාලනය ක්‍රියාවලියකට ලක් වෙනවානේ. බෙදන්නේ කොහොමද දෙන්නේ කොහොමද කවුද ගෙන්නන්නේ ඕක. තුන්වෙනි එක තමයි සෞන්දර්යාත්මක කොටසකුත් වෙනවා. මේ පෝරෙන් හැදෙන සුන්දර පරිසරය හරි අසුන්දර පරිසරය තුළ අපි එක අර්ථකථන කරනවා. මෙන්න මේක තමයි දැන් වෙලා තියෙන්නේ. මේ විද්‍යාවයි කළමනාකරණයයි සෞන්දර්යයයි තුනම එකට පොඩි නූල් බෝලයක් වගේ ගැට ගැහිලා හරි ගොවියාටත් අනික් අයටත් පොඩි අවුල් ජාලයක් මැවිලා තියෙනවා. ඒක පිළිගන්නවා. ඒක නිවැරදි කරන්න තමයි අපි මේ උත්සාහය. ඒ මොකද නියත ප්‍රතිපත්තියක් ඔස්සේ පැහැදිලි ප්‍රතිපත්තියක් සකස් කරලා යම්කිසි ගෝල් එකක් සකස් කරලා තියෙන වෙලාවට ඒ යන පාර හරිම කෙලින් යන ගමනේදී යම් හැලහැප්පීම් වෙලා පොඩ්ඩක් අඩු වැඩි වෙලා තියෙනවා. දැන් අපි ආයෙත් අර ඊතලයේ හරියටම එල්ලයට යොමු කිරීමේ සටනේ තමයි අපි ඉන්නේ. ඉතින් අපි පිළිගන්නවා. දැන් එක තැනකට දැන් ඔබතුමා සඳහන් කරන ඉලක්කයක් තියෙනවා.
ඊතලේ හරි ඉලක්කයට යොමු කිරීම වෙනුවෙන් ඔබතුමාලට බාධක තියෙනවා. සරල උදාහරණය තමයි ගොවියා ඔබතුමාලා කාබනික පොහොර සඳහා අනුගත කරනවා නම් චීනයෙන් ආනයන කරන කාබනික පොහොර සම්බන්ධයෙන් මේ වෙලාවේ ඇති වෙලා තියෙන ගැටලු සහගත තත්ත්වය. එය සමහර වෙලාවට ඔබතුමාලා උසස් තත්ත්වයේ කොම්පෝස්ට් පොහොර ගොවියා ළඟට ලබා දුන්නත් මේ මතුවලා තියෙන අපැහැදිලිතාවය තුළ ඔහු ළඟ අවිශ්වාසයක් ගොඩනගන්න පුළුවන්. ඒ අවිශ්වාසය මත පදනම්ව සමහර වෙලාවට ගොවියා කාබනික පොහොරට අනුවර්තනය කරන්න ඔබතුමාලට බාධාවක් වෙන්න පුළුවන්. ඇයි චීනයට ගියපු නැව ආපහු හැරවිලා ආවේ? මොකක්ද එතන තියෙන ගැටලුව? ඒ අපැහැදිලිතාවය තුළ අවිශ්වාසය තුළ කොහොමද ඔබතුමාලා මේ ගොවියා මත පදනම් වෙලා නිර්මාණය වෙන අවිශ්වාසය දුරු කරලා කාබනික පොහොරට යොමු කරන්නේ? මොකක්ද එතන තියෙන ගැටලුව? ඇත්තටම කාබනික පොහොර සඳහා මේ යොමු කරනකොට දේශීය වශයෙන් තියෙන අමුද්‍රව්‍ය මොන ආකාරයෙන් හරි භාවිතා කරලා උගන්වලා ධාරිතාවය වැඩි කරලා යන ගමනක් යෑම තමයි අපේ අරමුණ විය යුත්තේ. හරි ඒ සඳහා තමයි දැන් මම ජූනි 10 ලේකම්වරයා විදිහට වැඩගත් පත්තර පස්සෙත් ඊට කලින් කෘෂිකාර්මිකයෙක් විදිහටත් අපේ ඔය අදහස තිබ්බා. දැන් මෙතනම ඔය නැව කියලා ගත්තොත් එහෙම ඔය නැව තුලින් ආනයනය කරන්න බලාපොරොත්තු වෙච්ච දෙයි දැන් ඔය දැන් නැවේ එන දෙයි අතර ගැටුමක් නේ තියෙන්නේ. දැන් ඒ කියන්නේ ඔබතුමාලා ඕඩර් කරපු දේ නෙවෙයි දැවිලා තියෙන්නේ. ඔව් ඔබතුමාලා ඕඩර් කරලා දෙයි කියලා මම ගෙලින්ම කතා කරොත් එහෙම දැන් ඔතනදී එක පිලක ඉඳලා මං අනිත් පිලට වැටුණා කිව්වොත් නිවැරදි. මං කෙලින්ම කියන්නම්කෝ. පටන් ගන්නකොට ওই කතාව මං හිටියේ එක පැත්තක. මොකද මම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඔය කියන පෝර පිළිබඳ අපි සකස් කරන පනත් හදාගෙන ක්‍රමයක් හදන්න අපි සටන් කරන ඒ කතන්දරේ මමත් ඕකේ සභාපති ධූරය දැරුවා. අනික මගෙත් එක්ක හොඳ ටීම් එකක් හිටියා. ඉතින් ඕක හදාගෙන අපි විවිධ ඒවා ගන්නකොට නැනෝ ඒවා කාබනික ඒවා ඔය අපේ වෙනන ස්ලෝ රිලීස් අර බයෝ ෆර්ටිලයිසර් එකේ ඉතින් තියෙනවා කියන්න ඕනේ නැනේ. මේ යන අතරදී මේ සාකච්ඡාවලදී අපි එක ඒවා තීරණය කළා යනකොට අපි තීරණය කළා ඊට පස්සේ අපි නියත පිළිවෙලකට ගිහිල්ලා ගොවියට පහසු වෙන ආකාරයට මේ කියන එක පොඩි ක්‍රමානුකූලව මේ සටන මේක දුරට අනුවර්තනය කරන්න අවශ්‍යයි. අවුරුදු 50ක් 60ක් එක දිගට එකම જાතියක් දාගෙන හිටපු ගොවියට එක්වරම ඇවිල්ලා වෙන මොකක් හරි එකක් දුන්නාම පොඩි කුකුසක් ඇති වෙනවා. හරි. ඒක සත්‍යයක්. එතකොට ඒ නිසා තමයි ඔය කියන කාබනික පොහොර අපි නිෂ්පාදනය කරන ගමම්ම අපිට අවශ්‍ය වුණා මේක තුළට තව දේශීය වශයෙන් මේ හදන ගොඩ එන්රිච් කරන්න. ඒ කියන්නේ මොකද්ද? තව මේකේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කරගන්න ඕන කියන එක. 100ට 1 2ක් විතර මට වඩා මේ ඊටාම දක්ෂව මේක කියලා දෙයි මේ දෙපළ මේ රසායන විද්‍යාඥයෝ දෙන්න. හැබැයි මම අර පොලිසි එකේ හිටපු ඉන්න මම දන්නවා. දැන් මෙතනදී අපිට එකක් දෙකක් තියෙන එක 5ක් 6ක් කරගෙන ඊට පස්සේ අපේ ක්‍රමානුකූලව අපි අර භාවිතා කරපු යූරියා හරි මොනවා හරි ක්‍රමානුකූලව අඩු කරමින් මේ ගමන යම්කිසි අවුරුදු 2කින් 3කින් එවනත් අපේ පොලිසි එකේ ලියපු විදිහට 10කින් අපේ පූර්ණත්වයට පැමිණීම තමයි අපේ අරමුණ වුණේ. ඒ ඔබතුමාලගේ පොලිසිය එක ඛණ්ඩනය වුණේ කොතනින්ද? පොලිසිය එක ඛණ්ඩනය වුණේ නැහැ. පොලිසිය එක ඔබතුමාලා පොලිසිය ඛණ්ඩනය වෙලා නේ. කියන්නේ ඔබතුමාලා ටීම් එකක් ගත්ත ප්‍රතිපත්තිය නෙවෙයි අවසානයේ ක්‍රියාත්මක වෙන. කියන්නේ ඛණ්ඩනය වෙලානේ. පොලිසිය තියෙනවා. පොලිසියට ක්‍රියාත්මක වෙච්ච ආකාරය තමයි ඛණ්ඩනය වුණේ. පොලිසිය ඒ කියන්නේ ඔබතුමාලා නිලධාරීන් විදිහට හදපු ප්‍රතිපත්තිය බින්දෙන්නේ කොතනින්ද? බින්දෙන්නේ කොතනින්ද? මං අදත් කියනවා අපි පොලිසියකට යන්න ඕන කරන අවස්ථාවේදී මේකට ලැබුණු උපදේශනය තමයි බිඳ වැටුනේ. ඒක ඇත්ත කතාව. බිඳ වැටෙනවා කියන්නේ මොකද්ද? එක්වරම මේක කාබනික 100% මේ කන්නේදී ගන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් අපේ තියෙන වගුගඩුව බිමට වැටෙනවා හෙට උදේ. ඒ වගේ දීපු තමන්ගේ වෘත්තිය අතෑරලා වෙන වෘත්තියෙන් ඇවිල්ලා අපේ වෘත්තියට ආක්‍රමණයක් ආවා. දෙවෙනි එක තමයි මම කෙලින්ම කිව්වොත් 130 40 නයිට්‍රජන් තියෙන මේ වගේ ඒවා තියෙනවා. ඉතින් මේක තමයි තාක්ෂණික වශයෙන් අපිට ලැබුණු උපදේශ. මම තාක්ෂණික නෙමෙයිනේ. ඕක තමයි ඔය දිගට ගියේ. නමුත් අපි ඔකට යම්
විරෝධයක් දැක්කුවා මේවා මෙහෙම තියෙනවා නම් වෙන්න බෑ. හැබැයි මං ඔතනදී ඔය නැනෝ එක ගැන දැනගෙන හිටියා. මොකද මමත් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ නැනෝ ටෙක්නොලොජි දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ සඳහා එක එක වැඩ කරන මම මෙතුමියව දන්නවා. මගේ ඉන්න මම එක්ක වැඩ කරපු මගේ සහෝදර විද්‍යාඥයෝ ටික දන්නවා. ඒකෙදිත් අපි ඔය කතා වෙලා තියෙනවා. ඉතින් මේව තමයි ඇදගෙන වැටුණු තැන. ඉතින් ඒක නිවැරදි කරන මගදී අවසානයේදී අසාධ්‍ය වූ ලෙඩෙක් ගාවට ආපු දොස්තරට වෙච්ච වැඩේ තමයි මටත් පොඩ්ඩක් උනේ. හරි. දැන් ලෙඩා මැරෙන්නත් බෑ මොනවා හරි හුස්ම ගන්න බැරි වුණාම දොස්තර පොඩි බැනුමකුත් අහනවා. ඒ කියන්නේ ඔබතුමා නොදැනුවත්වද ලෙඩා බාරගත්තේ? නෑ මට මම බොහොම හොඳ ස්පිරිතාලයකට වෙලා හිටියේ EC වෙලා. පොඩි හොඳට හිටියා. හැබැයි අපි හදපු පොලිසිය අපිත් යම්කිසි දායකත්වයක් අනුව තමයි සෞභාග්‍ය දැක්ම හැදුවේ. ඒක නෑ කියන්නේ අපි. ඒතකොට මේ හදපු සෞභාග්‍ය දැක්මේ පොලිසිය එක යම්කිසි ආකාරයක ඔය කියන ඛණ්ඩනය සිද්ධ වෙනවා නම් මට හිතුණා අපේ යුතුයකමක් වගකීමක් තියෙනවා අතෙන්ද ගිහිල්ලා නිවැරදි කරන්න කියලා. දැනට ඔබතුමා දන්නවා ලෙඩාගේ තත්ත්වය? දැන් දන්නවා. දැන් දන්නවනේ. මෙහෙම ගියොත් ලෙඩා මැරෙයිද? ඔබතුමාට ජීවත් කරන්න පුළුවන්ද? ජීවත් කරන්න පුළුවන්. හරි. ඒ වෙනුවෙන් තියෙන ක්‍රියාමාර්ගය ගැනත් අපි කතා කරමු. මට ඊට කලින් ඔබතුමිය ළඟට එන්න ඕන නිල්වල කෝට්ටේගොඩ මහත්මිය. අර චීන පොහොර නැව ගැන මට උත්තරේ ආවේ නැහැ. මම ඒක ඊළඟ වටේ එනකොට මම එතෙන් එන්න. මොකද මේ වෙලාවේ ගොවියන්ට තියෙන අපහැදිලි තැන චීන නැව ඔය කෙලින්ම ආවත් නෙමෙයි මම ඒකට ඒක. ඔව් ඒක තමයි. ආපහු වටයක් ගිහිල්ලා ආවේ නිකම්ම වෙන්නත් බෑ. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අනිත් එක දේශීය යාන්ත්‍රණයකින් ඒ නැවේ තියෙන පොහොර සම්බන්ධයෙන් කරපු පරීක්ෂණය යලි කරන එක සම්බන්ධයෙන් අපහැදිතාවයක් තියෙනවා. අපි එතන කතා කරමු. නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය. එක තැනකදී අපිට ආඩම්බරයි අද ඔබතුමිය මෙතන වාඩි වෙලා ඉන්න ගැන සහ අද රටම කතා කරන මාතෘකාවක එක් පරිච්ඡේදයක් ලියන්න ඔබතුමිය ඉදිරියට අවිලා තියෙන ගැනත් එක තැනකදී අපිට සතුටුයි. යූරියා නැනෝ යූරියා නිර්මාතෘවරිය. ඔබතුමියලා මේ පර්යේෂණ ආරම්භ කරන්නේ කොයි කාලෙද? ඔබතුමියලාට එතකොට තිබුණාද මේ ලංකාව ඇතුලේ මේ වගේ පරිවර්තනයක් ඉදිරියේදී වෙයි කියලා සිතුවිල්ලක් හරි? ඇත්තටම දසුන් හොඳ ප්‍රශ්නයක්. මොකද 2008 වර්ෂයේදී මහාචාර්ය තිස්ස විතාරණයන්ගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ ආරම්භ වීමත් එක්ක ඒක ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක්. ගවර්න්මන්ට් එකට 50% තියෙන ආයතනයක්. මේකේ ආරම්භයත් එක්ක තමයි නැනෝ තාක්ෂණය කියන වචනේ ලංකාවට ආවේ හඳුන්වලා දෙන්නේ. ඉතින් එදා 2008 දී ලොකු විෂන් එකකින් මේක පටන් ගත්තේ. ඉතින් ඕක පටන් ගනිද්දි විද්‍යාඥයෝ ලංකාවේ හිටපු හෑන්ඩ් පික්ඩ් විද්‍යාඥයෝන් 5 දෙනෙක් සහ ටීම් ලීඩර්ස් සයන්ස් ටීම් ලීඩර්ස්ලා දෙන්නෙක් සහ CEO කෙනෙක් එකතු වෙලා තව ප්‍රයිවට් සෙක්ටර් කම්පැනිස් කීපයකුත් දායකත්වයෙන් අපි මේක පටන් ගත්තේ මේ රටේ ඊගාව පරිච්ඡේදය ලියන්න ඕන තාක්ෂණික පරිච්ඡේදය ලියන්න ඕන කියන එක පදනම් කරගෙන. මොකද ඒ වෙනකොට තමයි නැනෝ තාක්ෂණය ලෝකයේ අනිත් රටවල් වලට ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ. ලෝකයේ රටවල් මේ සම්බන්ධයෙන් පර්යේෂණ පටන් ගත්ත අවදීම තමයි ලංකාවත් පටන් ගත්තේ. ඔතෙන් මේ පර්යේෂණ පටන් ගන්නකොට සමහර අය නැනෝ තාක්ෂණය යොදාගෙන විවිධ දේවල් නිර්මාණය කරනවානේ. හොයාගන්න උත්සාහ කරන ඔබතුමිය ඇයි නැනෝ යූරියා හොයාගන්න උත්සාහ කරන්නේ? ඒකේ කතාව තියෙන්නේ මෙහෙමයි. අපිට ප්‍රයිවට් සෙක්ටර් පාර්ට්නර්ස්ලා 5 දෙනෙක් හිටියා ඒ වෙලේ. එතකොට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න වලට තමයි මේකේ ආයතනයේ අභිමතාර්ථය උනේ තාක්ෂණය ඩිවලොප් කරලා ප්‍රයිවට් සෙක්ටර් එකට දෙන්න මේක ඉදිරියට ගෙනියන්න. මොකද කොමර්ෂල් ප්‍රොඩක්ට් එකක් આવොත් විතරයි රටට ආදායමක් ඉපදෙන්නේ. නැත්නම් ඉකොනොමික් ඩිවලොප්මන්ට් එකක් වෙන්නේ. ඉතින් අන්න ඒක හින්දා පටන් ගත්ත සංකල්පයක්. එතකොට අපේ එක පාර්ට්නර් කෙනෙක් හිටියා ඇග්‍රිකල්චර් සම්බන්ධයෙන් ඒගොල්ලන්ට ප්‍රශ්න තිබුණා. එතකොට දැන් මේ අපිට මුලින්ම සම්බන්ධ වෙච්ච පාර්ට්නර්ස්ලා 5 දෙනාත් මතක් කරන්නම්. මාස් හෝල්ඩින්, බ්‍රැන්ඩික්ස්, හේලිස්, ඩයලොග්, ලෝඩ්ස්ටා, කැම්සෝ දැන් ඊට අමතරව ළඟදි ලංකෙම් LOLC අපේ ලොකුම පාර්ට්නර්ස්ලා 7 දෙනා තමයි මේ. ඉතින් අර කම්පැනිස් 7 බලනකොට ප්‍රශ්න මොනවද කියලා අපිට හිතාගත හැකියි. ඒක නිසා තමයි අපි මේ එක ඇග්‍රිකල්චර් කම්පැනි එකක් තිබුණා. ඒගොල්ලන්ට දායකත්වයක් දෙන්න ලෝකයේ තිබිච්ච විශාල ප්‍රශ්නයකට උත්තර හොයන්න හිතාගෙන තමයි මේ ප්‍රොජෙක්ට් එක අපි දෙගොල්ලෝ එකතු වෙලා පටන් ගත්තේ. හරි. දැන් එහෙම ඔබතුමියලා 5 දෙනෙක් එක්ක එකතු වෙලා ආරම්භ කරපු 2008 ආරම්භ කරපු ප්‍රයත්නයේ සාර්ථක ප්‍රතිඵල ඔබතුමියලා ලෝකෙට හඳුන්වා දෙන්න කොයි අවුරුද්දේද?
ඒක අපි 2011 වෙනකොට පේටන්ට් බලපත්‍රයට ඇප්ලයි කරනවා 2013 වෙනකොට තමයි ඔය අවධියේදී තමයි මේක ඉස්සරහට ආවේ. දැන් එතන ප්‍රධාන ආයතන පහක් එක්ක බද්ධ වෙලා ඔබතුමීලා මේ පරිශ්‍රණය කරනවා සාර්ථකයි. මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල ඔබතුමීට ගෞරවයක් කරනවා. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් එනවා අපේ රටේ නැනෝ යූරියා හොයාගෙන ඒකේ අයිතිය දෙනවා ඉන්දියාවට. අපි නැනෝ යූරියා හොයා ගන්නවා. අපි ඉන්දියාවෙන් නැනෝ යූරියා ආනයනය කරනවා. මොකක්ද එතන වෙලා තිබ්බ පටවිල ඔබතුමීලා දේශීය වශයෙන් ඥානය බුද්ධිය මෙහෙवला නිෂ්පාදනය කරනවා. ඇයි ඒක ලංකාවේ ඇතුලේ මහා පරිමාණයේ ගොවිබිම් වලට අවශ්‍ය කරන විදිහට නිෂ්පාදනධාරිතා වැඩි කරන්න කට්ටියකට ඔය ඔබතුමීලාට එකතු වෙච්ච 5 දෙනාගෙන් කෙනෙකුට දෙන්නේ නැතුව ඉන්දියාවට දෙන්නේ. ඔව් ඊට කලින් මම මතක් කරන්න ඕන මම අද මෙතන වාඩි වෙලා මේ නිර්මාණය ගැන කතා කරන්නේ. මම හිතන්නේ මම නිර්මාතෘ විදිහට තනියෙන් ඔය දෙන ගෞරවය මම කැමති නැහැ ගන්න. මොකද මේක ටීම් වර්ක් එකක්. ඒ නිසා දසුන් මට පොඩ්ඩක් වෙලාව දෙන්න. අපි සඳහන් කරමු ඒක. ඔව් නම් ටික සඳහන් කරන්න. ඇත්තටම ප්‍රොෆෙසර්ස්ලා 3 දෙනෙක් හිටියා. ප්‍රොෆෙසර් ගිහාන් අමරතුංග කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් මෙහෙට ඇවිල්ලා අපිට උදව් කළා. ඊට අමතරව ප්‍රොෆෙසර් වේරංජ කරුණාරත්න, ප්‍රොෆෙසර් අජිත් ඩියල්විස්, ඩොක්ටර් ඉමල් කමුණවීර, ඩොක්ටර් නදීෂා දසූරිය මේගොල්ලෝ මේ අපිත් එක්ක හිටපු ස්ටුඩන්ට්ස්ලා පස්සේ දැන් PhD කරලා ආපහු ඇවිල්ලත් ඉන්න කට්ටිය. චානක සඳරුවන්, ඩොක්ටර් ගයාන් ප්‍රියදර්ශන, එතකොට ඩොක්ටර් අසිත සිරිවර්ධන, ඩොක්ටර් උපේන්ද්‍ර රත්නායක, ධනුෂ්ක මදුසංක, ප්‍රොෆෙසර් ගාමිණී කුමාරසිංහ, ඩොක්ටර් දමයන්ති දහනායක, සුනන්ද ගුණසේකර, ලිලන්ත සමරනායක, මාධවී ඩි සිල්වා, ලතිෂා, නෆීසා and රංගනා ඩි සිල්වා. මේ ඔයගලන්ට පෙනේ දැන් මේ ජෙනරේෂන් කීපයක්. දැන් මේ අපිත් අර පොහොර ජෙනරේෂන් කීපයක් වගේම මේකත් විකාශනය වුණේ ජෙනරේෂන් කීපයක් ඔස්සේ ගිහින්. ඉතින් මේ කණ්ඩායම නොහිටින්න මට අද මේක කතා කරන්න බෑ. මට මේ chance එක දුන්නට බොහොම ස්තුතියි. මොකද මෙච්චර කල්ම මම බැලුවා කොහොමද මේ නම් ටික කියන්නේ කියලා. ඉතින් ඔතන ඔය කට්ටිය එකතු වෙලා ගෙනාපු සංකල්පය. ඉතින් ඒ කට්ටිය එකතු වෙලා ගෙනාපු සංකල්පය ඇයි ඉන්දියාවට දෙන්නේ ගෙඩි පිට? මෙහෙමයි. එතනදී දැන් ඒකත් මං හිතන්නේ වැරදි විදිහට මාධ්‍ය ඔස්සේ ඔව් අපි ඒක නිවැරදි කරනවා. මං හිතන්නේ නිවැරදි කළ යුතු වෙලාව ඇවිල්ලා තියෙනවා. දැන් අපි මම පොඩ්ඩක් මේ කතාව කියන්නම් දසුන්. එතකොට මට පොඩි වෙලාවක් දෙන්න. ඉතින් 2009 දී නැනෝ තාක්ෂණික ආයතනය ආරම්භ වීමත් එක්ක අපි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා. අපි 4 දෙනෙක් ඇත්තට මේවල හිටියේ. ඉතින් ලොකු මග පෙන්වීමක් කළා ඒවකට හිටපු CEO රවි ෆර්නෑන්ඩු. ඉතින් ඊට පස්සේ අපි දැන් මේක පටන් අරගෙන අපි සංකල්ප 3ක් ගොඩනගනවා ඔතනදී. එතකොට මේ එක එක විදිහෙන් අපි දැන් මේ නැනෝ තාක්ෂණයෙන් පොහොර හැදුවා. හදලා ඉවර වෙලා මේක ටෙස්ට් කරලා බලනකොට ඉතින් මූලික පර්යේෂණවලදී අපේ කණ්ඩායමට තේරුණා මේක මේ යම් කිසි බුද්ධිමය දේපල වටිනකමක් තියෙනවා කියන එක. ඉතින් ඒකත් එක්ක අපි මේකට පේටන්ට් බලපත්‍ර දෙකකට ඇප්ලයි කරනවා. මේ ලංකාවේ නෙමෙයි US පේටන්ට්. ඉතින් මෙතනදී සම්පූර්ණයෙන් මේ IP බුද්ධිමය දේපල මැනේජ්මන්ට් එක කළේ ප්‍රොෆෙසර් වේරංජ කරුණාරත්න. ඉතින් අපිට පුරුදුත් නැති සබ්ජෙක්ට් එකක්. ඉතින් අපි ඕක කරලා ඊට පස්සේ පේටන්ට් බලපත්‍ර දෙකකට ඇප්ලයි කරනවා US පේටන්ට් ඔෆිස් එකට. නමුත් ඕක ඇප්ලයි කරලා අපි ඊට පස්සේ බලනකොට මෙහෙට ඇවිල්ලා දැන් අපි මේක කළේ අපේ පාර්ට්නර්ට දෙන්න. නමුත් ඒ කාලේ වෙනකොට නැනෝ තාක්ෂණය අලුත්. ඉතින් අපේ ලංකාව වගේ රටක ඉඳලා මේකට ආයෝජනය කරන්න ටිකක් බයයි නේද? මේ අලුත් තාක්ෂණය ලෝකේමත් නැහැ ප්‍රොඩක්ට්. එතකොට පොඩ්ඩක් මේ ආයෝජනය අමාරුයි ඒවලේ. දැන් වෙලාවේ හැටියට මට දොස් කියන්න බෑ මොකද ඒක සාධාරණයි. ඉතින් ඒවලේ කොහොම හරි ඉතින් මේක සාකච්ඡා වෙන වෙලේ දැන් අපේ ටීම් එකත් ටිකක් ඩිසපොයින්ටඩ්. මොකද දැන් මේ පේටන්ට් එකක් ගන්න සල්ලි තියදම් කරලානේ රජයේ සල්ලි. ඉතින් ඒකත් එක්ක අපි බැලුවා දැන් මේක හරියන්නේ නැහැ. දැන් ඉක්මනට කොමර්ෂලයිස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කළේ පර්යේෂණ පත්‍රිකාවක් ලියනවා. ලියපු වෙලේ පර්යේෂණ පත්‍රිකාව දකිනවා ඉන්දියන් ෆර්ටිලයිසර් සමාගම. ඒගොල්ලෝ මේකේ ෆියුචර් පොටෙන්ෂියල් එක දැකලා අපිට කතා කරලා කියනවා අපි කැමති ඔයගොල්ලොත් එක්ක ඉදිරියට යන්න. ඉතින් මේ කතාවත් එක්ක තමයි මේ ඉන්දියන් කතාව පටන් ගන්නෙ. ඉතින් ඇත්තටම එතනදී උනේ දැන් ඒවලේ දැන් ස්ලින්ටෙක් ආයතනයේ මැන්ඩේට් එකක් තියෙනවා ටෙක්නොලොජි එක හදලා ඒකට කවුරු හරි කොමර්ෂලයිස් කරනවා නම් අපිට දෙන්න පුළුවන්. මොකද දැන් එක
විදේශ විනිමය උපයන විදිහත් තමයි මේ ටෙක් ට්‍රාන්ස්ෆර් කියන එක වෙන රටවල් වලත්. ඉතින් ඒ නිසා අපි එවලේ ගවර්න්මන්ට් එකයි මේ ස්ලින්ටෙක් ආයතනයට තමයි පේටන්ට් ඔක්කොම අයිතිය තියෙන්නේ. තාමත් තියෙන්නේ ස්ලින්ටෙක් එතකොට ආයතනයේ. ඉන්දියාවට තියෙන මොකක්ද අයිතිය? එතකොට එතනදී උනේ ඒගොල්ලන්ට අපි ටෙක්නොලොජි එක අපේ ටෙක්නොලොජි එක ඇත්තටම මුලදී ඇග්‍රීමන්ට් එක උනේ මේ පේටන්ට් එක ට්‍රාන්ස්ෆර් කරන්න. නමුත් අපි ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් කරලා අපිට තිබුණ පීරියඩ් එකක් මේ ස්ටෙප් වයිස් නේ යන්නේ එකපාරට බෑනේ. ඉතින් ඔය ඔක කරගෙන යනකොට අපිට එහෙම මේ ට්‍රාන්සැක්ෂන් එක ඉවර වුණේ නැහැ. එතනදී ඉතින් අපි ටෙක් ට්‍රාන්ස් එකක් කළා ස්ලින්ටෙක් ආයතනයට යම්කිසි විදේශ විනිමයක් ලැබුණා. නමුත් පේටන්ට් ටික තවම තියෙනවා ස්ලින්ටෙක් ආයතනය සතුව. එතනදී ඇත්තටම පැහැදිලි කරලා කියන්න ඕන තාක්ෂණය තමයි අපි හුවමාරු වුණේ. හරි. දැන් යම් හේකින් දේශීය නිෂ්පාදන ආයතනයක් ඔබතුමීලාගේ තාක්ෂණය අරගෙන ඔය කියන නැනෝ යූරියාන් ලංකාව ඇතුලේ නිෂ්පාදනය කරන්න අවශ්‍යයි කියලා ඉල්ලීමක් කළොත් ඒ නිෂ්පාදනය කිරීමේ අයිතිය උන්ටත් ලබා දෙන්න හැකියාවක් තියෙනවද? වාතාවරණයක් තියෙනවද ගිවිසුම අනුව? අපිට පුළුවන්. ඒ ගිවිසුමේදී එතනින් එහාට ඒක ප්‍රොසීඩ් දුන්නේ නැහැ. මගදී නැවතුණා. යම් ඒ කියන්නේ ඉන්දියාවට දීලා තියෙන තාක්ෂණය විතරයි. තාක්ෂණය විතරයි අපි එවලේ හුවමාරු කළේ. ඒ විදිහට තාක්ෂණය දීලා ඔබතුමීලාත් එක්ක සම්බන්ධ වුණු මූලික ආයතන පහෙන් කවුරු හරි මේ වෙලාවේ මේ අවශ්‍යතාවය මත පදනම් වෙලා නිෂ්පාදනය ලංකාව ඇතුලේ කරන්න සූදානම් නම් ඒ සඳහා උන්ටත් ඉඩ තියෙනවද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඒකට ඉඩ ප්‍රස්තාව තියෙනවා. හරි. එහෙම නිෂ්පාදනය කරන නැනෝ යූරියා ගහකට දැම්මොත් මොකද වෙන්නේ? සමහරලාට ගොවි බිම් සරුවේද වෙනසෙයිද කියන කාරණේ පිළිබඳව අපහැදිලිතාවයක් තියෙනවා. මොකද ගොවියන්ට තාම මේ සම්බන්ධයෙන් දැනුමක් නැහැ. 60 හරිත විප්ලවයත් එක්ක කෘෂි රසායනික ද්‍රව්‍ය පොහොර මේ සියල්ල හඳුන්වා දෙනකොට සමහරලාට ගොවි බිම් වලට යන්න වුණා රාජ්‍ය නිලධාරීන්ට මේවා දාන්න මේ විදිහට දාන්න එහෙම කළොත් ඉතින් පොල් ගෙඩි වගේ බටු ගෙඩි හැදෙයි මෙහෙම කියලා කිව්ව කාලයක් තිබ්බා. ඒ වගේම දැන් ආපහු අවශ්‍යතාවය නිර්මාණය වෙලා තියෙනවා. මේ නැනෝ යූරියා නැනෝ නයිට්‍රජන් මේවා භාවිතා කරන්න කියලා ගොවියාට හඳුන්වලා දෙන්නේ. ඒ තුල දැන් නැනෝ යූරියා පාවිච්චි කළොත් නැනෝ නයිට්‍රජන් පාවිච්චි කළොත් මොකක්ද ලැබෙන ප්‍රතිලාභය කියන කාරණේත් මට ඔබතුමීගේ ඊළඟ වටේ අවශ්‍යයි. ඊට කලින් අජන්තද සිල්ව මහත්තයා ඔබතුමා ආචාර්ය උපාධිය කරන්නේ පස සම්බන්ධයෙන් නේද? මේ වෙලාවේ ලංකාවේ මේ සුදුසුම වෙලාවද රසායනික පොහොර භාවිතාවෙන් ඉවත් වෙලා කාබනික පොහොර භාවිතාවට යොමු වෙන්න? පස ඒකට සූදානම්ද? මෙහෙමයි. අපි දැන් පසක් ගත්තොත් එහෙම අපි පසක තන නිෂ්පාදකතාවය කියලා ගන්නෙ. පසක තියෙනවා රසායනික නිෂ්පාදකතාවයක් තියෙනවා. භෞතික නිෂ්පාදකතාවයක් තියෙනවා සහ ජෛව නිෂ්පාදකතාවයක් තියෙනවා. මොකද මේ තුනේම සංකලනයෙන් තමයි අපි කියන්නේ මේ පස බොහොම සාරවත් කියලා. දැන් අපි එක තැනකදී අපි රසායනික පොහොර ගැන කතා කරනකොට අපි එතන සඳහන් කරන්නේ අපි මේ පසෙන් ඉවත් කරන මේ අර අපේ ලේකම්තුමා පටන් ගත්ත තැන ඉඳලා වගේ මේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන මේ මූලද්‍රව්‍ය සහ සම වෙනත් මූලද්‍රව්‍ය ශාකයට අවශ්‍ය ප්‍රමාණය ගන්නවා වගේම ශාකයට මේ කියන්නේ ඒ ගන්න කොහෙන්ද පසෙන්නේ මූල මණ්ඩලයෙන් ගන්න. ඔය හුඟක් වෙලාට අපි අනිකුත් සමහර මූලද්‍රව්‍ය කාබන් තියෙන පස ඇතුලේ ඒකම කාබන් ඩයොක්සයිඩ් හිටියත් වෙනවා මේ විදිහට. ඊළඟට අර ගත්තම මේ තියෙන ප්‍රමාණවල වලින් ටික ටික අඩු වෙගෙන යනවා. ඒ කියන්නේ දැනට තියෙන පස සම්බන්ධයෙන් කියලා තියෙන පරීක්ෂණ අනුව ගහක් හැදෙන්න ඕන ප්‍රමාණයේ රසායනික පොහොර දැම්ම නැත්නම් ඔය කියන සංඝටක තුන ඇත්තෙම නැද්ද? නෑ ඇත්තේ නැහැ කියන එක මම මේකයි මේ පොඩ්ඩක් කියාගෙන යන්නේ. එතකොට මේ ටික ශීන වෙනවා නම් කොහෙන් හරි දෙන්න එපයි. එතකොට ওই දෙන ටික අර ඉස්සලා ගහට ඉල්ලුවා වගේම අපිට කොහොමද දෙන්නේ කියන එකේ ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි වෙලාවක අපි මේක නැවත වතාවක් දිය යුතුයි. එහෙම නැති වුණොත් මේකේ නිෂ්පාදකතාවය අඩු වෙගෙන යනවා. ඔව් දැන් සමහර වෙලාවට රසායනික පොහොර දාපුවාම ශාකයට ඒක උරා ගන්න රසායනික ක්‍රමවේදයක් මත. හැබැයි රසායනික ක්‍රමවේදයක් මත අවශ්‍ය කරන සංඝටක උරා ගන්න ශාකය ලෑස්ති වෙලා තියෙන අපි දන්න දෙමුහුම් බීජ මේ වෙලාවේ ගොවින් වගා කරන්නේ. ඒකටම නිර්මාණය වුණු බීජ වර්ග තියෙන්නේ. ඒකට දැන් එතන නිර්මාණය වුණු බීජයකට අපි අනෙක් පැත්තට 180ක් කරකිලා දෙනවා. ඒ සියල්ල දෙන්න හැතුව කාබනික පොහොර. ශාක හැදෙයිද? මේ බීජයකට සූදානම්ද? මෙහෙමයි. උතර පොඩි මිත්‍යාවක් කාගෙත් තියෙනවා. පැහැදිලි කරමු අපි. මේකද දෙමුම් බීජ කියන එකෙන් කියන්නේ මේක මේ අමුතුම කතාවක් කියලා. හැබැයි මේකේ තියෙන්නේ මේ ඒකට කියන්නේ අපි දෙන පෝෂක වලට බොහොම වැඩි ප්‍රවණතාවයක් තියෙනවා හොඳින් වැඩෙන්න. සහ සමහරලාට දෙමුම් බීජයක අස්වැන්න විතරක් නෙමෙයි
ඒකේ සමහරවල් ඔරොත්තු දීමේ හැකියාවල් තියෙනවා. ඒ කියන්නේ ඊට වැඩිය වෙනස් අපි දැන් ඇත්තටම මේ ආහාර නිෂ්පාදනය එහෙම නැත්නම් අපි නිෂ්පාදනය කියලා ගත්තම ඒකේ ගුණාත්මය ගැන කතා කරනවා අපි. මොකද සමහර දෙමුම් බීජ ඔයගොල්ලෝ දැකලා ඇති ඒකෙන් එන ගෙඩිය අපි හිතමු පැපොල් වල පරිවර්තනය. පැපොල් ඉස්සර පැපොල් ගෙඩිය තියන්න බෑ. ගෙනල්ලා දවසක් යනකොට ඉදින ගමම්ම ඒක එතනින් එහාට මේ තියාගන්න බැරි වෙනවා. හැබැයි දැන් ටිකක් පොත්ත හයි එකක් තියෙනවනේ. අර ඒ වගේ සමහර ඒවාදී ඒ වගේ ලක්ෂණ තමයි මේක ඇතුළට දාලා තියෙන්නේ. එතකොට මේ ලක්ෂණ ගොඩක මේ ඇත්තරම සංකලනයක් තමයි මේ දෙමුම කියන්නේ. ඉතින් දෙමුමක් ගන්නකොට ඒ දෙමුමට අවශ්‍ය පිරිමි පාර්ශ්වයයි ඒ කියන්නේ ගෑනු පාර්ශ්වය කියලා දෙකක් අරගෙන මේ දෙකේ සම්මිශ්‍රණයක කියන්නේ මේ දෙක එකතු කරලා තමයි මේක හදාගන්නේ. ඒ හදපුවම මේ ලක්ෂණ වලින් ඊට වඩා උසස් ලක්ෂණ එන પરම්පරාවක් තමයි අපි හදාගෙන යන්නේ. අතට ඒකට තියෙන එතකොට ඒකේ සමහරලාට මේ අස්වැන්න ගැන ගොඩක් කතා කරන ඉඳලා කවුරුත් අස්වැන්න වැඩිපුර ඒවට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ වගේම අනිකුත් මේ ගුණාංගත් වැඩි කරලා තියෙනවා. ඉතින් මේ වෙයිදී අර අස්වැන්න ගන්න නම් වැඩිපුර මේ පෝෂක ටික අරන් එනවා. හැබැයි මේ පෝෂක කිරින් මේ දෙමුන් ගාත් කියන්නේ මට දෙන්න ඕන නයිට්‍රජන් හරියටම දෙන්න ඕන රසායනික නයිට්‍රජන් විතරයි කියලා නෑ. එහෙම කතාවක් නෑ. මොකද මෙතන පසෙන් ගන්නකොට මේ නයිට්‍රජන් ගන්න ඇමෝනියම් හයිඩ්‍රේට් නයිට්‍රේට් විදියට ඒ විදියට ඒ ගන්න ක්‍රම සහ විදි තියෙනවා. ඉතින් ඒ නිසා මේක හම්බෙන්නේ කොයි විදියටද කියන එක ගහ දන්නෙත් නෑ. ඒ කියන්නේ වර්ගය අවශ්‍ය නැහැ. හම්බෙන්නේ කාබනිකද රසායනිකද වැඩක් නැහැ. අවශ්‍ය කරන්නේ සංඝටකයේ විතරයි. හරි. මම ඊළඟ ප්‍රශ්න ඔබතුමා ළඟට අරගෙන. අපි දන්නවා දැන් ලෝකයේ යූරියා නිෂ්පාදනය කරන අපි ප්‍රමුඛව අපිට ගැටලු වෙලා තියෙන්නේ යූරියා සම්බන්ධයෙන් ප්‍රශ්නයනේ. ලෝකයේ යූරියා නිෂ්පාදනය කරන ධාරිතාවෙන් 0.0 ප්‍රමාණයක් තමයි ලංකාවේ අපි පාවිච්චි කරන්නේ. එතකොට ලක්ෂ ගණනක් මෙට්‍රික් ටොන් ලෝකේ භාවිතා කරනවා. ඇයි ලෝකේ අනෙක් රටවල් වලට ප්‍රශ්නයක් නොවුණු එකක් අපිට මේ වෙලාවේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? මම මේ හැම වෙලේම යූරියා ගැන කියන්නේ යූරියා නරක පොහොරක් නෙමෙයි. යූරියා කියන්නේ අපිට නරක වෙලා තියෙන්නේ. ඒක තමයි මම කියන්නේ. යූරියා හොඳ පොහොරක්. හැබැයි මේ භාවිතා කරන විදිහේ වැරද්දයි මෙතන තියෙන්නේ. භාවිතා කරන විදිහේ වැරද්දද ඔබතුමා කොලේ හංගනවද? භාවිතා කරන්න දෙන යූරියා වල ප්‍රමිතිය ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. නෑ යූරියා වල ප්‍රමිතියත් අපිට තියාගන්න පුළුවන් කියන්නකෝ බයුරේට් වගේ ආපු අවස්ථා කීපයක් තියෙනවා. ඒ අර හුඟක් වෙලාට මේ යූරියා කියන පොහොර තනියම ගේනකොට ඕකේ වෙන ලොකු දේවල් එන්නේ නැහැ. බැරලෝහ ගැන කතා හුඟක් වෙලාට මේ යූරියා වල නැහැ. ඉතින් ඇත්තටම මේ යූරියා කියන එක බොහොම හොඳ නිෂ්පාදනයක්. හැබැයි වෙලා තියෙන්නේ අපි වැඩිපුර ගහනවා. පසට ඕන ප්‍රමාණයට වැඩි ගහනවා. ඒ එක්කම මේකේ කාර්යක්ෂමතාවය අඩු වෙලා තියෙන්නේ. මොකද හුඟක් වෙලාට යූරියා දැම්මම අපි දැනට කර ලංකාවේ දෙන පරීක්ෂණ වල සහ විද්‍යාත්මකව වෙන රටවල කරපුවාද 125 30 මේ වගේ අවස්ථාවක තමයි තියෙන්නේ. ඒතකොට අර ඉස්සෙල්ලා කතා කරා වගේම 70%ක් විතර අපි මේ තියෙන ඒවා එක්කෝ නයිට්‍රජන් විදියට පස්සෙන් ඉවත් වෙනවා. මේ කියන වාතයට නිරාවට වෙනවා. එහෙම නැත්නම් මේ හොදගෙන ගිහිල්ලා සමහරවිට අපේ මේ ජල ද්‍රෝණි වල තැන්පත් වෙනවා. එහෙම නැත්නම් භූගත ජලයට යනවා. ඊළඟ ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. දැන් අපි කතා කරොත් මේ අපි කල්පිටිය ප්‍රදේශයේ කෘෂිකන් දෙපාර්තමේන්තුවම හුඟ කාලයක් කරපු පරීක්ෂණ වල තියෙනවා මේ නයිට්‍රජන් කියන පොහොර වර්ගයේ මේ මොකද භූගත ජලයට ගිහිල්ලා තියෙන අවස්ථා ගොඩක් තියෙනවා. ආචාර්ය කුරුප්පුආරච්චි කියන බොහොම අපි හිටපු කෘෂි දෙපාර්තමේන්තුවේ වූ වැදගත් පරීක්ෂකයෙක් පස්සේ අවසානයේදී වයඹ විශ්වවිද්‍යාලයේ සම්බන්ධ කාලයක් වැඩ කරා. ඉතින් මේ ඒ පරීක්ෂණ වල පැහැදිලිව පෙන්නලා තියෙනවා මේ නයිට්‍රජන් පොහොර බොහොම යට භූගත ජලයට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා මේ වතුර බොණ්ඩ ගිහිල්ලා මිනිසුන්ගේ විශේෂයෙන් පොඩි ළමයින්ගේ මේ රෝගී තත්ත්වයක් තියෙනවා මේ බ්ලූ බේබි සින්ඩ්‍රෝම් කියලා ඇඟිලි වල නිල් පාට වෙන එක කියන්නේ නියපොතු නිල් පාට වෙලා තියෙන තත්ත්වයක්. ඉතින් ඒ වගේ ඒවා එන්න හේතුව තමයි මේ නයිට්‍රජන් කියන ඒවා වැඩිපුර ඇත්තටම ගහ නෙමෙයි අරන් තියෙන්නේ වතුර. එහෙම නැත්නම් මේ අවසානයේදී වෙන තැන විතර පරිසරයයි දූෂණය වෙනවා. දැන් ඔබතුමාලා දෙන්නේ නැනෝ යූරියා දෙනවනේ නැනෝ නයිට්‍රජන් දෙනවනේ. එතකොට නැනෝ නයිට්‍රජන් ඒ විදිහට භූගත ජලයට මිශ්‍ර වෙන්නේ නැහැ භූගත ජලයට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා පරීක්ෂණයක් තියෙනවද? දැන් මෙතුමිය දැන් ඒ කතාවේදී තව ටිකක් මම හිතන්නේ නැනෝ මේවා ගැන කාර්යක්ෂමතාවය ගැන මම හිතන්නේ පැහැදිලි කරා ඊළඟ වටේදී. මොකද මම වෙන වෙලාවක නම් පැහැදිලි කරනවා. මේකට ඉන්න ප්‍රාමාණිකයෙක් ඉන්නකොට මම ඒ විෂය කතා කරන එක මම හිතන්නේ නිවැරදි නෑ මේ වෙලාවේ. නැත්තම් මම තනියම හිටියා නම් මම මේ සම්බන්ධයෙන් ටිකක් කියනවා. නමුත් ඇත්තටම නැනෝ කියන එක වගේ අන්න ඒක තමයි කියන්නේ කාර්යක්ෂමව මේ නයිට්‍රජන් කියන ප්‍රභවය මේ තියෙන යූරියා එකත් පාවිච්චි කරන ක්‍රමවේද සහ මේ කියන නයිට්‍රජන් දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන විදිය නෙමෙයි
මේට වැඩි තියෙන ද්විතීයික අවස්ථාව, තෘතීයික අවස්ථාව මේ වගේ second third generation කියලා අපි කියන හොඳ පොහොර වර්ග තියෙනවා ලෝකේ. හරි මට එතනින් මෙහාට අපි එමු අජන්ත සිල්වා මහත්තයා. දැන් අපි රසායනික පොහොර භාවිත කරලා අඛණ්ඩව අපි 180කට හැරෙනවා කාබනික පොහොර භාවිතාවට. කාබනික පොහොර භාවිතාවට හැරෙනකොට සමහර වෙලාවට දවස්වල හිටපු ගැඩවිල්ලෙක්වත් තාම හොයාගන්න නැහැ. අපි දකින්නේ නියරකවත් ගැඩවිල්ලෙක් කියනවා. කක්කුට්ටෙක් හොයාගන්න නැහැ. සමහරවිට දණ්ඩි පැටව තිත්ත පැටව වෙලේ ලියද්ද හිටපු කවුරුත්ම නැහැ දැන්. දැන් එහෙම පසුබිමක අපි එකපාරම රසායනික පොහොර වලින් වියුක්ත වෙලා කාබනික පොහොර වලට පරිවර්තනය වුණාම කාබනික පොහොර වල සිද්ධ කරන්න ඕන අර ජෛව ක්‍රියාවලිය සිද්ධ කරන්න පසේ ඉන්නවද අවශ්‍ය කරන ශුද්‍ර ජීවීන්. ඒක ගැටලුවක් නෙවෙයිද? ඒකට මොකද්ද තියෙන විකල්පය? ගොවින්ගේ තියෙන අපහැදිලිතාවය අන්න ඒක. ඒකට ඔබතුමාලා දෙන උත්තරය මොකද්ද? මොකද්ද ඒකට තියෙන විකල්පය? මට එතනින් පස්සේ විරාමයකට යන්නත් ඕන. කෙටි උත්තරයකට යමු අපි. දැන් අපි රට ගත්තොත් මේ රටේ බොහොම ජෛව විවිධත්වයේ බහුල රටක්. මේක ඇතුලේ මේ සේරම මොකද අපි ගත්තොත් එහෙම පරිසර පද්ධති ගොඩාක් තියෙනවා මේ රට ඇතුලේ. ඊළඟට අපි ගත්තොත් එහෙම රටේ තියෙනවා කෘෂි පාරිසරික කලාප 46ක්. මේ 46 පස් වල වෙනස්කම් තියෙනවා. අපේ දේශගුණ කලාප විදියට වෙනස්කම් තියෙනවා. මේ හැම එකක් එක්කම ඒ වගේම මේ ශුද්‍ර ජීවිනුත් පසේ ඉන්න ප්‍රමාණවල වල සහ ඒගොල්ලොන්ගේ සම්මිශ්‍රණයේ වෙනස්කම් තියෙනවා. හැබැයි ඔය තුල තමයි ඉස්සර අර හුඟක් කට්ටිය කියනවා වගේ මේගොල්ලොන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේ ගැඩවිලු ඉන්න තැනවා ශුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරීත්වයෙන්ද පොස්පරස් දිය කරලා දෙනවා, නයිට්‍රජන් තිර කරනවා. මේ වගේ දේවල් තියෙනවා. හැබැයි ඒක තමයි අර මං ඉස්සෙල්ලා කියපු ජෛව නිෂ්පාදකතාවය. එහෙම නැත්නම් පසක ඔය කෑල්ලක් තියෙනවා. හැබැයි ওই රසායනික පොහොර විතරක් දානකොට අපි ඉස්සෙල්ලා ඒ කෑල්ල පොඩක් අමතක වෙලා වගේ හිටියා. හැබැයි ඒකත් අපිට අවශ්‍ය දෙයක් තමයි. දැන් මේ කාබනික පොහොර එහෙම නැත්නම් පරිසර හිතකාමී වගාව. මොකද මමත් කැමති නැහැ මේ කාබනික වගාව කියනකට වැඩිය මේක පරිසරය සමග යන ගමනක්. පරිසර හිතකාමීව කෘෂිකර්මය කිරීමේදී මේ සියලුම දේවල් ආශ්‍රය කරගෙන තමයි වගාව යන්නේ. එතකොට මේ ඇත්තටම දැන් මේ සැරේ මේ වගාව ඇතුළේදී මම හිතන්නේ අපේ නිර්දේශ අලුතෙන් දෙන ඒවායි නිර්දේශවල තියෙනවා මේ ජෛව පොහොර තියෙනවා නම් ඒවත් යම්කිසි ප්‍රමාණයක් පසට එකතු කරගන්න. මොකද එතකොට ශුද්‍ර ජීවීන්ගේ ගහනයක් නැත්තම් මේ වෙලාවේ ඒගොල්ලෝ මේ වැඩි පටන් ගන්නවා. දැන් ඔබතුමාලා තමයි ඒවා දෙන්න ඕන ගොවීන්ට. දැන් ඔබතුමාලා මේ වෙලාවේ දෙනවනේ කාබනික පොහොර. මේ ඒවත් එක දෙනවද ඔය කියන පොහොර? මේ වෙලාවේ අපි ඒ සඳහා ඔක්කොම සූදානම් කරගෙන දැන් අම්පාර ප්‍රදේශය ආරම්භ කරලා තියෙනවා. මේ වගාව. ගොවින් එක බාර ගන්න ලෑස්ති වෙලා ඉන්නවද? ගොවින් බාර ගන්නවද? දැන් මම මේ වෙනකොට මොකද ඇත්තටම මේ යෙදුම් කළමනාකරණය කියන එක ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරන්නේ තාක්ෂණ දෙන එක. හැබැයි මම මෙතනදී එතනින් කවුරුත් නැති හින්දා මම සමහර දේවල් කියන්න වෙනවා. දැන් මේ වෙනකොට 1,78,000ක් විතර හෙක්ටයාර් ප්‍රමාණයක් වගාවට යොමු වෙලා තියෙනවා. කියන්නේ වගාව යොමු වෙලා කියන්නේ කුඹුරක් හැටියට වගාව කියන්නේ පැලත් හිටවල ඕක ඇට දාලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ තාම ආරම්භ කරපු නැති කට්ටිය ඉන්නවා නෙමෙයි. ඒ කට්ටියකුත් ඉන්නවා. ඒකම මේ ඉඩම් හදන කට්ටිය ගොඩක් ඉන්නවා. ඒතොර අපේ මේ සම්පූර්ණ මහකන්නේ හොඳටම තිබ්බොත් වර්ෂාව හොඳට ලැබිලා වැව් සම්පූර්ණයෙන් පිරීලා වැව් වලින් දෙන්න පුළුවන් සම්පූර්ණ ධාරිතාව ගියොත් අපි ලක්ෂ 8කට ආසන්න හෙක්ටයාර් ප්‍රමාණයක් වගා කරනවා. ඉතින් මේක විචල්්‍ය වෙලා තියෙනවා 7 ලක්ෂ විතර ඉඳලා 8 ලක්ෂ වෙනකන් එක එක වෙලාවට. අර මං ඉස්සෙල්ලා කියපු සාධක මත. එතකොට දැනට අපි තියෙනවා 1,60,000ක විතර මේ කියන ආරම්භයත් එක්ක සහ තව දැන් මේ දවස්වල ඉඩම් හදාගෙන යන කට්ටිය. හැබැයි ඒ වගේම මතක තියාගන්න අපි බොරු කියන්න ඕනේ නැහැ උද්ඝෝෂණ කරන කට්ටියකුත් ඉන්නවා. අපිට බෑ මේ වතුර දුන්නට බෑ. අපිට රසායනික පොර ඕන, අපිට මේ අනිකුත් යදුම් ඕන. ඒකත් යනවා. හැබැයි රජයේ මේක කළමනාකරණය කරමින් යන්නේ ඒකම විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය ඇරෙට මම සහ අපේ ලේකම්තුමා සහ අපේ පුළුවන් තරම් ඉන්න විද්වත් කණ්ඩායම් සියලු දෙනාම සම්බන්ධ වෙලා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේකේ අපිට විද්‍යාත්මකව මේ සම්බන්ධයේ තියෙන දේවල් වලින් මේකේ කාර්යක්ෂමතාවය වැඩි කරලා නිෂ්පාදකතාවයේ ආරක්ෂා කරන යන විදිහ වැඩ පිළිවෙලකට යනවා. ඔව් දැන් මේ නිෂ්පාදන ධාරිතාවත් ඔබතුමාලා ඒ තාලේ කොහොමද තියාගෙන යන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරමු. ඒ පිළිබඳව ඔබතුමාලාගේ තියෙන අධ්‍යයනය ඔබතුමාලා සමහරලාට යම් තීන්දුවක් ගන්නකොට කෙටි කාලින මධ්‍යකාලීන සහ දීර්ඝ කාලිනව ඔබතුමාලාගේ සැලසුම් පිළිබඳව අධ්‍යයනය කරන්න වෙනවා, බලන්න වෙනවා. ඒ මත පදනම් වෙලා තමයි ඔබතුමාලාට තීන්දුවක් ගන්න වෙන්නේ. ශුද්ධ ජීවීන් සහිත ඔබතුමා කිව්වා අර කාබනික පොහොර ගොවින්ට දෙන්න ලෑස්තියි කියලා. දැන් ඔබතුමා කියවනේ අම්පාරෙම ওই කටයුත්ත මේ වෙලාව පටන් ගත්ත කියලා. හැබැයි අම්පාරෙම ඔබතුමාලාට විරෝධතාවයක් නිර්මාණය වුණා. ඔබතුමාලා ලබා දෙන කාබනික පොහොර සම්බන්ධයෙන් ප්‍රමිතිය සම්බන්ධයෙන් නාමල්ලේ ගොවි ව්‍යාපාරයේ ගොවියන් මම දැක්කා වතුරට දාලා වුන් අතට අරගෙන පෙන්නනවා මේ වැව් ගොඩ දාපු මේ
පස් තමයි ඔබතුමාලා පැකට් කරලා දෙන්නේ කියලා. එතනම සමහර වෙලාවට තව ගොවියෙක් කාබනික පොහොර භාවිතාවට යොමු වීම අත්හරින්න පුළුවන්. දෙන පොහොරගේ ප්‍රමිතිය ඔබතුමාලා කොතරකද හරි මයින්නවද? එහෙමයි. අපිට ගත්තොත් එහෙම අපි මේ අප්‍රේල් මාසේ පටන් ගත්ත වැඩසටහන පොඩි කාලෙකදී සියලුම ගොවි ජනතාවගේ තියෙන කාබනික පොහොර වල ප්‍රමිතිය බැලීම කියන එක බොහොම ප්‍රායෝගික නැහැ. හැබැයි එහෙම වුණාද එක තැනක අපහැදිලි වුණොත් අජන්ත සිල්වා මහත්තයා සමස්ත ව්‍යාපාරෙම කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා තමයි හැබැයි මහා පරිමාණ හදන සියලුම දෙනාගේ කාබනික පොහොර නියාමනයක් කරනවා. නමුත් මේක වෙලා තියෙන ඒකයි මේ ගොවි මහත්තයාටම මුදල් දීලා තියෙන්නේ රජය රුපියල් 7500ක මේ සඳහා දිරිගැන්වීමේ දීමනාව. හැබැයි ඒකෙදී අපි ඒ එක්කම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දීලා තියෙනවා කොහොමද මේ කොම්පෝස්ට් හදාගන්නේ? ගුණාත්මකයෙන් වැඩි කරගන්නේ කොහොමද? කොහොමද මේකට ෆොස්ෆරස්ගේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය මොකක්ද? පොටෑසියම් ප්‍රමාණය වැඩි කිරීම සඳහා කරන ක්‍රමවේද. වැඩිම ගුණාත්මකයක් තියෙන නයිට්‍රජන් තියාගන්න කියන්නේ ප්‍රතිශතය වැඩි කරගෙන තියාගන්න කොහොමද මේක කරන්න ඕන? ඊළඟට මේ සියලුම දේවල් අපි දැන් දීලා තියෙනවා. ගොවි මහත්තයා ගාවටම පොතක් විදිහට එහෙම නැත්නම් පත්‍රිකාවක් විදිහට ගිහිල්ලා තියෙනවා. ඒතකොට අපි ඒ තුලින් අපි කරලා තියෙන්නේ මේ ගොවි මහත්තයාගේ මොකද තමන්ගේ දේ හදාගන්නකොට තමන් හොඳට හදාගන්න බෑ. ඒතකොට ඒක කරගත්තොත් තමයි මේක අනිත් එක පසට මේ මූලික පොහොර කියන එක. හොඳට දාගත්තොත් තමයි අපි කවුරුත් කියන ඉස්සෙල්ලාම හොඳට අර නර්සරිය හොඳට වැඩි කරොත් තමයි එතනින් එහාට ළමයි ඉගෙන ගන්න. ඒ වගේ මේක දෙන්න ඕන හරියට. ඉතින් ඒ නිසා මේ කාබනිකව අපි දෙන වගාවේදී උනත් අපි කිව්වේ සුපෝෂණය කරලා කොම්පෝස්ට් ගන්න කියලා. සුපෝෂණය කියන්නේ මේකේ තියෙන උෂස් තත්ත්වය වැඩි කරලා නිෂ්පේකයේ ඒ සඳහා තියෙන සීලුම්ම අපිට දෙන්න පුළුවන් උපරිම. මොකද ඔය කියන විදිහටම වගේ අර කවදාවත් කොම්පෝස්ට් එකක් හදන්න බෑ නයිට්‍රජන් 140ක් තියෙන. හැබැයි නයිට්‍රජන් 2ක් තියෙන ප්‍රමාණය සහ ෆොස්ෆරස් පොටෑසියම් කියන ඒවා තියාගෙන යම්කිසි ප්‍රමාණයකට හොඳ ගුණාත්මකයෙන් දෙන්න පුළුවන්. හැබැයි ඒ සඳහා වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ සඳහා කරන ක්‍රමය අපි දීලා තියෙනවා. හැබැයි ගොවි මහතුරුන්ගේ වගකීමක් සහ අපි බලාපොරොත්තු වෙන එක කරයි කියලා. ඒ සඳහා තමයි අපි කෘෂිකර්ම උපදේශකවරු ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කුපනිසවරු ඉන්නවා. මේ ඔක්කොම එකතු වෙලා මේ වැඩසටහන තමයි අපි තල්ලු කරන්න යන යන්න ඕනේ. ඔව් දැන් ඔබතුමා කියන කාරණාව අනුව අපි දන්නවා හැම ගමකටම ඉන්නවා කෘෂි පර්යේෂණ නිලධාරියෙක්. දැන් ඉහළ මට්ටමේ අමාත්‍ය ලේකම්තුමනේ ඔබතුමාත් තියෙනවා. ඔබතුමාලගේ ආයතනයේ දූරාවලියක් තියෙනනේ. ඉහළ ගන්න තීන්දුව తీරන බිම් මට්ටමේ ගිහිල්ලා ගොවියා මේ කුඹුරට බහින තාක්කල් ඒ තීන්දුව ගලාගෙන යෑමේ ක්‍රියාපටිපාටියක් තියෙනවා. දැන් ඔබතුමාලා හදිස්සිය ගත තීන්දුව සමහරලාට කෘෂි පර්යේෂණ නිලධාරීන් නොදන්නවා වෙන්න පුළුවන්. සමහර කෘෂි පර්යේෂණ නිලධාරීන් සමහර වෙලාවට මේ කොම්පෝස්ට් නිෂ්පාදනය ගැන සමහර වෙලාවට දන්නේ නැති වෙන්න පුළුවන්. මේ ප්‍රායෝගික ගැටලු. මේවා නැතුව නෙවෙයි. සමහර ගොවීන් චෝදනා කරන්නේ ඔන්න ඔතන. ඔවුන් ගිහිල්ලා ඉස්සෙල්ලා දැනගන්න ඕන. ඔවුන් දැනගන්න ඉස්සෙල්ලා කොහොමද කොම්පෝස්ට් එක හදන්නේ කියලා. ඊට පස්සේ ඔවුන්ගේ උද්‍යෝගයක් තියෙනකොට ගොවියා මේකට පරිවර්තනය කරන්න. ඒ සඳහාම යාන්ත්‍රණයේ සූදානමක් තියෙනවද කියන කාරණේ සම්බන්ධව මට ඔබතුමාගේ උත්තරයක් ඕන. ඊට කලින් මම ආයේ දෙවෙනි වටේ එනකොට මම උත්තරයක් අපේක්ෂා කරන අජන්ත සිල්වා මහත්තයා මේ චීන නැවලඟට අපි යමු. ඊට කලින් අපි විරාමයකට යමු. අපි අලුත් තීරණය සමගින් අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමන් මහාචාර්ය උදිත් ජයසිංහ මහත්මයා ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී නැනෝ යූරියා නිර්මාතෘ මහාචාර්ය නිල්වලා කොට්ටිගොඩ මහත්මිය ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත සිල්වා මහත්මයාත් එක්ක අපි අපේ රටේ මේ කාබනික වගාවට අනුවර්තනය වීම සම්බන්ධයෙන් මේ වෙලාවෙත් පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. අතිගරු ජනාධිපතිතුමන් පසුගියදා අර කාබනික ගොවිපලක් නිරීක්ෂණය කරන්න කියලා එතුමා හරියට ලස්සන කතාවක් කිව්වා. මේ වෙලාවේ ගොවියෝ පාරට බහිනවා නම් පාරට බස්සලා ඉන්න පාරට බස්සන්න උත්තේජනයක් දුන්න ඒ වෙනුවෙන් මෙහෙවපු උදවියගෙන් කියන්න කිව්වේ හරිය අපි රසායනික පොහොර ඉල්ලන්නම් අපිට වකුගඩුවක් දෙන්න කියලා. එක් තැනකදී කලකිරීමකුත් තියෙනවා. පුළුන්නරුවේ අපි ආසියාවේ ලොකුම වකුගඩු රෝහල හැදුවා. ඒ හැදුවේ ඇයි කියලා කවුරුවත් ගැඹුරින් සමාජයේ දැනුවත් කළේ නැහැ. සමහර වෙලාවට ඒ රෝහල දිහා බලාගෙනම සමහර උදවිය රසායනික පොහොර දෙන්න කියලා ගොවියෝ විදිහට ඉල්ලීම් කරන එක හරි ඛේදනීය තත්ත්වයක්. ඒ නිසා මේ අපැහැදිලි තැනින් අපි පැහැදිලි තැනකට එමු. අපි පොළොන්නරුවේ ආසියාවේ ලොකුම වකුගඩු රෝහල හැදුවේ නිකන් නෙවෙයි. ඒකට හේතුවක් තිබුණා. ඒ හේතුව හඳුනාගෙන ප්‍රමුඛව
රසායනික පොහොර වලින් අයින් වෙලා කාබනික පොහොර වලට අනුවර්තනය වීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ තීන්දුව ඔබ නිවැරදිව කියවන්න. ඒ වෙනුවෙන් උත්තේජනයක් අපි මේ ලබා දෙන්නේ ගොවියන් නිවැරදි තැනකට ඒකරාශී කිරීම වෙනුවෙන්. දැන් ඒ නිවැරදි තැනකට ඒකරාශී කරන්න යන ගමනදී ලේකම්තුමා ආය ගොවියන්ට ප්‍රශ්නයක් තියෙනවා. අපි ආපස්සට අඩියක් පස්සට ගන්නවා කියලා මේ චීන නැව යනවා. ඇත්තටම ඔයක තියෙන පොහොර බායිද? දැන් ඔබතුමාලා අවසානයේ මේ වෙලාවේ අරගෙන තියෙන තීන්දුව නැත්නම් ආපහු චීන නැව යවනවා. මොකද්ද තියෙන තීන්දුව? දැන් ඔය නැව අරගෙන එනවා කියලා කියන්නේ අපේ රටේ ඔය ප්ලාන්ට් කොරන්ටයින් දෙපාර්තමේන්තුව නියත විදිහට පරීක්ෂණයක් කරලා සැම්පල් පරීක්ෂා කරලා මේක අපිට සුදුසු ප්‍රමිත විදිහට නෑ කියලා කියපු පොහොරයයි කියා ගන්න තොගේනේ. ඒකට අපි යම්කිසි තාක්ෂණික කමිටුවක් මගින් අපිට අවශ්‍ය මෙන්න මේ ලක්ෂණ තියෙන භෞතික හෝ රසායනික ලක්ෂණ තියෙනවා කියලා දීලා ඒ ප්‍රමාණය මේ ආකාරයට අපි මිලදී ගන්නවා කියලා ප්‍රසම්පාදනය කරාට පස්සේ තමයි මේ සෑම්පල් ටික ගෙන්නගෙන අපි බලන්නේ. සෑම්පල් ටිකෙන් අපිට අවශ්‍ය දේ දෙන්නේ නැත්නම් අපිට පේනවා නම් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ එතුමාගේ කණ්ඩායම ඒ පිළිබඳ සෑහීමකට පත් වෙන්නේ නැත්නම් අමාත්‍යංශයේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මොකද කියන්නේ? ඔය බාණ්ඩ මෙහෙට එන්න කියලා අපි දෙන තියෙනවනේ සහතිකයක්. මොකක් හරි එකක් අපි ඉල්ලපුවාම හරි අපි මොකක් හරි රෙදි ටිකක් කියලා හරි සෑම්පල් එක අපිට එපා නම් ඊළඟ රෙදි ලෝඩ් එක ඕනේ නැහනේ. ඕක ගේන්න එපා කියලා කියනවට වැඩිය අපි කරන්නේ මොකද්ද? ගේනවා නම් සහතිකයක් දෙනවා. මෙන්න මේ ලෝඩින් අපිට අවශ්‍යයි. ඉතින් එහෙම සහතිකයක් අපි දුන්නේ නැහැ. මොකද අපි ප්‍රතික්ෂේප කරපු අපිට ගන්න අවශ්‍ය නැති දෙයක් ගේන්න කියලා කිව්වේ නැහැ. ඒකට ගේනවා. උතන තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඔය මතම ලේකම්තුමා ගොවියන් කාබනික පොහොර වලට අනුවර්තනය වීමේ මේ වෙලාවේ ඔළුව හදාගෙන කඩනවනේ බින්දිනවා. ඉතින් එහෙම සහතිකයක් දෙන්නේ නැතුව කවුද ගියපු නැව ආයේ හරවන්නේ? අන්න ඒක ඒ කවුද නැව හැරෙව්වේ කියන එක නම් ඉතින් මට දන්නේ නැවේ ජොබ් එකත් මේ ගොවියෝ අධෛර්යයටපත් කරන එක දන්නේ නැහැ. ඌව අපිට මට කියන්න බෑ. හැබැයි නැවක් එනවා නම් අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට දැන් මගේ ජොබ් එකේ තියෙනවනේ පොඩි පරාසයක් නැව එන්න එපා කියනවත් අපි කිව්වේ නැවට බඩු දාගෙන එන්න එපා. නැවේ බයිසිකල් අරන් ආවම මට කමන්නේ නැහැ කිමුකෝ. නැවේ ඔය කියන පොහොර වර්ගයේ දාගෙන ආවත් මට කමන්නේ නැව මූදේ ගියත් එකයි නැතත් එකයි ඒක වෙනම දෙයක්. හැබැයි ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන නැවේ කියන පොහොර ටික ලංකාවේ තුල බාලා ගොවිතැන් වලට බෑ. අන්න ඒක තමයි අපි කියන්නේ. අපිට බාන්න බෑ. හරි ඔය කියන පොහොර කියයි කියාගන්න ද්‍රව්‍ය බාණ්ඩ එපා කියලා මෙතුමාගේ අස්සනින් අපි අනුමැතිය දීලා පැහැදිලි කරලා ලිඛිතව දීලා තියෙනවා. ඔය කියන ද්‍රව්‍ය රට ඇතුළට ගන්න එපා බාණ්ඩ එපා කියලා අපි අදාළ නිලධාරීන්ට. හැබැයි දැන් බාණ්ඩ බෑ. එතකොට අපි පැහැදිලිව කියලා තියෙනවා බාණ්ඩ එපා. ඕක අපිට ඕනේ නැහැ. අපිට ඕනේ නැති එකක් ගෙනත් බෑ. දැන් දැන් අපේ ගෙදරට මං එපා කියද්දි කවුරු හරි පස් ගෙනත් දානවා නම් එහෙම මොනවා කරන්නද? නීති අනුකූල නෑ අන්න එතන තමයි ප්‍රශ්නේ. ඔබතුමා ඔබ නෑ ඒක නෑ දැන් ඔබතුමා කියපු කතාව මගේ ගෙදරට පස් ගෙනත් දාන්න එපා කියලා තියෙද්දි ගෙනත් දැම්මොත් මම මොකද කරන්නේ කියලා යන්නේ නැවතුනොත් හරියට ලේකම්තුමා අතර ප්‍රශ්නයක් තියෙනවා. මම දැක්ක මහාචාර්යතුමියක් සංවේදී සටහනක් තියලා තියෙනවා අලුයම 1:30ට මේ සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා. මමත් ඒක කියුවා. යලි කිසි දිනක නිවැරදි කරගත නොහැකි වැරද්දක් මේ පොහොර ටික බාලවල මේ මහ පොළොවට එකතු කරොත් සිද්ධ වෙනවා. ඒක කරන්න ඔබතුමාලා ඉඩ නොදෙන්න මේ වෙනකොට ගන්න තියෙන ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සම්පූර්ණ ක්‍රියාමාර්ග අරගෙන ලිඛිතව දැනුම් දීලා අපිට පෝට්ස් ඔතොරිටි කිනුත් කියලා තියෙන අපි බාණ්ඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් අපි සෑහීමකටපත් වෙනවා ශ්‍රී ලංකාවේ පෙරළ ආරක්ෂකයෙක්ගෙන් මේ නැවෙන් ගේනවා බාණ්ඩ දෙන්නේ නැහැ කියලා අපිට පොරොන්දු වෙලා තියෙනවා. එතනින් එහාට දැන් අපිට ඉතින් දැන් වෙරළ හිටගෙන ඉන්න බෑ. තව වැඩ ගොඩක් තියෙනවානේ. බායිද කියලා අපි විශ්වාස කරනවා අදාළ ඒ නීත්‍ය අනුකූල බලයේ තියෙන අය අපි කියපු දීපු අපි නියෝගයක් දුන්නා නෙමෙයි අපි ඉල්ලා සිටිය දැඩිව ඉල්ලා සිටිය ඔය ගේනවා අපිට එපා අපි ඉල්ලුවෙත් නෑ බාණ්ඩත් එපා. ඉතින් එච්චරයි. බෑවොත් දැන් මොකද කරන්න කියලා නහන්නේ. බෑවොත් අපි මොකද කරන්නේ දැන්? අපි කියලා තියෙන්නේ බාණ්ඩ එපා. මං හිතනවා රටක් තියෙනවා නීතියක් තියෙනවා නීති පද්ධතියක් තියෙනවා. ඒකේ අදාළ පියවර ගනි.
අපි බාණ්ඩ එපා කියප එකක් බෑවොත් හරි. කරන්නද හරි. අපි ලේකම්තුමා- නීත්‍යානුකූලව නෑ, එලා සිටිනවා ඒ දේ කරන්න නෑ මම ලේකම්තුමාගේ ඔබතුමා ඔය දරන තනතුරේ මම මේ පිටිට එනවා. ඔබතුමා පුරවැසියෙක් විදිහට බුද්ධිමත් පුරවැසියෙක් විදිහට ඔබතුමාලට එතනින් එහාට ගිහලා බෑවොත් අපිට කරන්න දෙයක් නැහැ කියන තැන නෑ, ඉන්නවද? කරන්න දෙයක් නෑ නෙමෙයි. එතනින් එහාට අඩුම ගන්න ඔබතුමාලට අපේ රටේ කොතනකදී හරි අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වෙලා ඒ පොර ටික බාලා මේ මහ පොළොට එකතු කරන් සූදානම්ද ඔබතුමාලා අඩුම ගානේ පුරවැසි වගකීම ඉටු කරන්න අධිකරණයටවත් යන්න සූදානම්ක් තියෙනවා. අධිකරණයට නෙමෙයි ඊට බුර යන්න තියෙන හැම තැනටම යනවා. අපි මොකද අපි එපා කියප එකක් බෑවොත් අපිට හානියක් වෙනවා රටට. ඔය කියන හානිය ඉතින් අපි අධිකරණයටද එහෙම නැත්නම් නීති පද්ධතියටද පාර්ලිමේන්තුවටද ඔය කියන හැම එකටම අපි ගිහිල්ලා මේකට අපේ ගන්න පුළුවන් උපරිම පියවර ගන්නවා. අපි හිතනවා මේ වගේ දෙයක් මේ රටේ ඔය කියන වෙළඳ ආරක්ෂක ඒ වරාය අධිකාරී කරන්නේ නැහැ. ලේකම්තුමා මේක කුමන්ත්‍රණයක්ද? දැන් ඔබතුමාලා මේ ගන්න උත්සාහය ජනාධිපතිතුමා ගන්න මේ උත්සාහය බිඳින්න ගොවියා තුල තියෙන විශ්වාසය බිඳින්න කරන මේ කුමන්ත්‍රණයක්ද මේක? වෙන්න පුළුවන්. කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. අප්‍රසාදයට පත් කරන්න කරන වැඩක් වෙන්න පුළුවන්. මොනවා කරනවද කියලා අපිට හිතා ගන්න බෑ. නැවක් කියනවා මේක කියනවා. ඉතින් අපි දැන් හිතලා බලන්න දැන් අපිට කුමක්ද ඊට වැඩි කරන්න පුළුවන් මේ අවස්ථාවේදී බාණ්ඩ එපා කියනවා මිසක් මට කුස්ගම අමාත්‍යංශ විදියට හමුදාවක් ඉන්නවා කියලාද? එහෙම නැත්නම් වෙඩි තියන්නද මට කියන්න තියෙන්නේ මෙතුමත් එක්ක එකතු වෙලා බාණ්ඩ නම් එපා අපිට අදාළ නැහැ. එච්චරයි. බෑවොත් මං හිතනවා අතිගරු ජනාධිපතිතුමා ඉන්නවා අපේ හමුදාපතිවරු නාවික හමුදාපතිවරු ඒ පියවර ගනි. මොකද යුද්ධයක් කරපු රටක අර අයිත වැඩියේ ඔය වගේ පොඩි එකක් කරන එක අපි දැඩිව විශ්වාස කරනවා ඒක. හැබැයි අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක බාණ්ඩ එපා. ලේකම්තුමා මම ඔබතුමාලාට එන්නම් මට මේ කෝටෙකුඩ මහත්මයා මට සමා වෙන්න මම මේ අජන්ත සිල්වා මහත්මයා ළඟට අජන්ත සිල්වා මහත්මයා මේ පොහොර ටික ගේන්න ඉල්ලීම් කරලා තියෙන කවුද ඔබතුමාලගේ? මෙහෙමයි මේ පොහොර වල යම්කිසි මේ පොහොර ගේන්න ඉස්සර ක්‍රමවේදයක් තියෙනවානේ. ඒකේ තියෙනවා මේ ශාක සම්භවයක් තියෙන පොහොරක් තියෙනවා. මේක කාබනික පොහොර ගේනකොටම හදාගත්ත නීති මාලාවක් තියෙනවා. ඒකේ තියෙනවා මේ SLS ප්‍රමිති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 17.04 කියලා ප්‍රමිතියක් තියෙනවා. 2021 කියන එකේ 17.04. ඒකම තියෙනවා ශාක ආරක්ෂණ පනත 1999 අංක 35 කියන පනත. ඒකේ බලධාරී කෘෂිකර්මාධ්‍යක්ෂ ජෙනරාල්. එතකොට ඒක අනුව කියන එක තමයි අපිට ශාකමය කොටස් හරි ශාකාරි ගේනවා නම් ඒක රටේ තියෙන ජෛව පද්ධතියට සහ මේ රටේ තියෙන අපේ කෘෂිකාර්මික රටාවට යම් කිසි බලපෑමක් කරනවා නම් ඒක කිසිම විදියට අපිට ඒකට රටට කියනේම තහනම් වෙලා තියෙනවා. හරි. දැන් මේ මත පදනම් වෙලා මේ වෙනකොට පරීක්ෂණ සිද්ධ කරලා තියෙනවානේ ශාක නිරෝධයන් සේවාව මගින් කරන්න තියෙන සියලු පරීක්ෂණ සිද්ධ කරලා තියෙන සියලු පරීක්ෂණ අසමත් කියලා සඳහන් කරලා තියෙනවා. මම ඔබතුමාලකට ආවේ ඒ කාරණාවට නෙවෙයි. කවුද ඔබතුමාගෙන් ඉල්ලලා තියෙන ওই පොහොර ටික ඇතුළට ගන්න? කිසි කෙනෙක් මගෙන් තාම ඉල්ලලා නැහැ. එහෙනම් ඔබතුමා කාර්ද අනුමැතිය ඔබතුමාලා මේක අසමත් කියලා කාර්ද ඔබතුමාලා නිර්දේශ ලබා දෙන්නේ? පොඩකින් කියන මෙහෙම එකක් තියෙනවා. අපි දුන්නට පස්සේ දැන් උදන කතාවක් ආවනේ අර ඔබතුමා කියන වගේම නැවෙනවා කියලා. ඒක නැවෙනවා වගේම මට ඊමේල් එකක් දවසක් ආවා සිකුරාදා. ඒ ගිය සිකුරාදා සිකුරාදා ඊමේල් එක ආපු ගමන් මම අපේ ලේකම්තුමාටත් කතා කරා. ඒකම මට තියෙන බලය පැවරිලා තියෙන බලය අනුව මම වහාම ක්‍රියාත්මක වෙලා මේක නැවෙනවා කිව්වනේ. හැබැයි අපිට දැන් හොරෙක් එනවා කිව්වොත් එම හොරා එන්න ඉස්සෙල්ලා අපි සෙට් වෙනවනේ. ඒ වගේ මම මගේ ලියුමක් කැරියා හාබර් මාස්ටර්ට. එහෙම නැත්නම් අපි තියෙන අපේ ශ්‍රී ලංකා පෝර්ට් ඔතොරිටියකට වහාම මේක එන්න නම් දෙන්න බෑ. මොකද මේක සම්පූර්ණ පාසල නෑ. ඒ නිසා මේක නැවේ ඉන හාබරයකටවත් ගන්න දෙන්න බෑ. ඉන හාබරයකට ගන්න දෙන්නත් බෑ. මොකද අපිට ක්වොරන්ටයින් සර්ටිෆිකේට්ස් නෑ. මේකට අපි මොකද බල්ක් පර්මිට් දීලා නෑ. ඒ නිසා මේක ගේන්න බෑ. එතකොට හැබැයි ඒ වෙලාවෙම මට ඊමේල් එකකින් ආපහු කන්ෆර්ම් කරා නැවත වතාවක් හාබර් මාස්ටර් මේක ඔබගේ ලිපිය හම්බුණා. මේ අනුව අපි ක්‍රියා කරනවා කියලා. එතකොට දැන් අර කිව්වා වගේ අපි සම්පූර්ණ වැඩ කටයුතු ඉවරයි. හරි. එතකොට ඊට පස්සේ මට කිසිම කාගෙන්වත් ආයි කතාවක් නැහැ මට මේ දැන් බාමුදු කියලා. එහෙම කතාවක් නැහැ මට. ඒ නිසා මම ගැටලුවක් නැහැ මට තාම. සමහර තැනක අපහැදිලාවයක් තියෙනවා එක් තැනකදී අපිත් බොහොම කාරුණික ඔබතුමාලගෙන් ඉල්ලනවා. අපි දරුවන් වෙනුවෙන් හරි මේ මහ පොළොව තියෙන්න ඕන නිරෝගීව.
තත්ත්වය නිවැරදිව අධ්‍යයනය කරලා නිවැරදි තීන්දුව ගන්න අඩුම ගානේ තනතුරු වලින් එහාට ගිහලා පුරවැසියන් විදිහට හරි. එහෙම වුණොත් තමයි මේ වෙලාවේ ලේකම්තුමා මේ අරගෙන ජනාධිපතිතුමා අරගෙන සටන විජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. කාබනික පොහොර භාවිතාව සම්බන්ධයෙන් ගොවියා අනුවර්තනය කරන්න යන ගමනේදී මේ චලනය වීම සමහර වෙලාවට ආයේ කවදාවත් ගොවියා කාබනික පොහොර පිළිබඳව හිතන්නේවත් නැත්නම්කට පරිවර්තනය වෙන්න පුළුවන්. එහෙම තැනක් ඇති වෙන්න ඔබතුමාලා ඉඩකඩ ලබා දෙන්න එපා. ඒ ඉල්ලීම කරනවා. දැන් ඔබතුමාලා සහතික වෙන්න පුළුවන්ද ගොවියට මේ වෙලාවේ ඔබතුමාලා කාබනික පොහොර කියලා ලේබලයක් අලවලා දෙන පොහොර ටිකේ ඔය කියන කිසිම දෙයක් අඩංගු නොවුණු හොඳ කාබනික පොහොර දෙන්න කියලා. මෙහෙමයි. මම උත්තර දෙන්නම්. අපි ගොවියාට මේ දෙන අද දෙන කාබනික පොහොර ලංකාවේ දේශීය නිෂ්පාදනය කරපුවා. ඒ සාතිකය දෙන්න පුළුවන්. බය වෙන්න එපා පාවිච්චි කරන්න. කිසි විටකත් පිට රටින් ගෙන ආපු පස්වත් අංශුවත් මුකුත් නැහැ. දේශීය නිෂ්පාදනය කරපු දියර පොහොර කාබනික පොහොර තියෙනවා. මේවා සම්පූර්ණයෙන්ම ස්ටෑන්ඩඩයිස් කරන සියලු දේ අපි සම්පූර්ණයෙන්ම අවසන් නැහැ. නමුත් අපි දන්නවා රේන්ජ් වල තියෙනවා 100%. හැබැයි මේ කිසිම හානිකර ඔය කියන බැක්ටීරියා පිට රටින් ගෙන ආපු කලවම් ඔය මොකක්වත් නැහැ. අපි එදා ඉඳන්ම දැනගෙන හිටියා ඔය කියන ආකාරයට පිට රටින් 120-30 නයිට්‍රජන් නෑ. ඒකයි මම කිව්වේ වැරදි උපදේශ දෙන්න පුළුවන් කොන් දෙකෙන්ම. හරි අමුද්‍රව්‍ය විදිහට ගේන්න පුළුවන් ගෙනත් හදන්න පුළුවන්. අපිත් කුසිකර්ම කරපු ඉඳ අපි දැනගෙන හිටියා එහෙම නෑ කියලා. ඒ වගේම තව කාට හරි ඇවිල්ලා කියන්න පුළුවන් මේක 100%ම මෙහෙම කරන්න ඕන හෙට උදේට. ඒකත් බෑ කියලා අපි දැනගෙන හිටියා. අපි යන්නේ විද්‍යාත්මකව ක්‍රියාවලියක අධීක්ෂණයක හැබැයි ප්‍රතිඵලය ගන්නවමයි. ඒකට ඔය කියන වැඩපිළිවෙල අපි දැන් වෙන්න දෙන්නේ නැහැ කීයටවත්. හරි ලේකම්තුමා දැන් ඔබතුමාලා චීනනව ආපහු හරවලා යවන්න හරි ඔබතුමාලා බාන්න දෙන්නේ නැහැ කියන ස්ථාවරය ඔබතුමාලා ඉන්නවනේ. දැන් ඉන්දියාවෙන් ගෙන ආපු නැනෝ නයිට්‍රජන් ප්‍රමිතියෙන් යුක්තේවද ඔබතුමාලා ගෙනලා තියෙන්නේ? ඔව් මෙහෙමයි. අපි තාක්ෂණික කමිටුවක් ඒ සඳහා යොදවලා 7 දෙනෙකු ඉන්නතු මහාචාර්ය ඔය තාක්ෂණික කමිටුව සමග ප්‍රශ්නේ මතුවෙච්ච තැන මෙව තාක්ෂණික කමිටුව අද මම දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ ඔබතුමාලා ඔය පත් කරලා තියෙන තාක්ෂණික කමිටුවට නැනෝ තාක්ෂණ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන කවුරු හරි ඉන්නවද? ඉන්නවා. ඒක සභාපති තුමිය ඉන්නේ චන්ද්‍රිකා මහත්මිය. එතකොට නැනෝ තාක්ෂණය පිළිබඳ එතුමිය දක්ෂතාවයක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ තාක්ෂණික කමිටුව ඒ කමිටුව 7 දෙනා එකතු වෙලා සාකච්ඡා කරනකොට ඊළඟ තලයකටත් මේ සාකච්ඡාව අරගෙන යනවා. අපිට මේ තියෙන තත්ත්වය තුළ අපිට සියලුම දෙනා කමිටුවට අරගෙන වාඩි කරගන්න ඒක මේ දවස් වලට වැඩි. හැබැයි ඒගොල්ලෝ තමන්ගේ කමියුනිකේෂන් වලින් අහගෙන තාක්ෂණික කමිටුව 7 දෙනා පූර්ණ වාර්තාවක් අපිට දෙනවා. ඔව් දැන් මේ මාතල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා තිබුණා මේ තාක්ෂණික කමිටුවට ප්‍රමාණවත් දැනුමක් සහිත පුද්ගලයන් නැහැ කියලා. ඔබතුමාලා කියන්නේ ප්‍රමාණවත් දැනුමක් සහිත අය ඉන්නවා. මොකද ඒ 7 දෙනා විවිධ තලවලින් අපිට තාක්ෂණික කමිටුවක් ගාම ඒකට විවිධ අය මේක පළවෙනි පහරටම ක්‍රියාත්මක වෙන කමිටු නෙමෙයි ලංකාවේ තාක්ෂණික කමිටු කියනවා පෝරමේ මෙහෙමයි සමහර අයට පෝරමේ අවුරුදු 50 100කට විතර පස්සේ මේක තමයි ඉස්ලාම් පෝර ලෝඩ් එක වගේ ඉන්නේ මීට කලින් පෝර ගෙන ආපු විදිහේ විකරණ වාර්තාවේ කියලා තියෙනවා. ඒක දැන් අපි ඉතා නිවැරදි ක්‍රියාවේදයක් තමයි කරන්නේ අරවත් එක්ක අපි කම්පයා කර කර ඉන්නේ නැහැ. හරි. නමුත් මේ 7 දෙනා මේ රැස්වීම තියලා ඒගොල්ලෝ ඊළඟ මේක මේ නෙට්වර්ක් එක ගන්න ඒගොල්ලෝ අනික් අයගේ අදහස් අරගෙන මේක මොකද කරන්න කියලා මේ එවලි රැස් වෙලා හවසට ලියලා යන එක නෙමෙයි. තාක්ෂණික කමිටුව කියන්නේ ඒගොල්ලන්ට කාලයක් තියෙනවා. සාකච්ඡා කරන්න පුළුවන්. අනික් අයක සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම කරලා අදහස් අරගෙන අර මෙතුමිය කියන වගේ කණ්ඩායමක් එකතු වෙලා කරපු වැඩක්. ඒතකොට මේ කණ්ඩායම ඒක දුන්නට පස්සේ ඒක විවෘත ඩොකියුමන්ට් එකක්. ඒක හංගලා අපිට දෙනවා නෙමෙයි. අපේ ප්‍රසම්පාදනයේ අපේ ඉන්නවා ලේකම්වරු 4 දෙනෙක්. එතකොට ඒගොල්ලෝ අපිත් ඊළඟට ඒගොල්ලන්ගේ සානික හැකි මේක බලන. එතකොට මේක ඕපන් ඩොකියුමන්ට් එකක්. මොකක් හරි වරදක් තිබ්බනම් මේක මෙහෙම නැහැ කියලා. එතකොට මේක තියරිටිකලි කරෙක්ට් ඩොකියුමන්ට් එකක්. බාණ්ඩය ගැන. ඒක තමයි අර අපි ගෙන්නන්නේ. දැන් ඒ ගෙන්නන එකත් මේ කියන ලක්ෂණ නොපෙන්නුනා නම් ඒක අපිට රිජෙක්ට් කරන්න වෙනවා. මොකද අපි ප්‍රසම්පාදනය තුළ මම ලේකම්වරයෙක් වශයෙන් ඉන්නකොට මම අර කියලා දීලා තියෙන තාක්ෂණික වාර්තාව පිළිබඳ
කියවල අපිට තේරුම් ගන්න බැරි ඒවත් තියෙනවා. අපි නැනෝ තාක්ෂණය හෝ රසායන විද්‍යාඥයෝ නොවුනට අපිට යම්කිසි මට්ටමකට මේක ලියලා තියෙන එක ගැන කුකුසක් ආවොත් අපිත් අහනවා විශ්වවිද්‍යාලවල අයගෙන් අහනවා ඒ පිළිබඳ විශේෂඥයන්ගෙන් අහනවා මේක හරිද බලනවා නැද්ද කියලා. මේ දවසකින් දෙකකින් එකපාරට දුවලා ගිහිල්ලා ගන්න තීරණයක් නෙමෙයිනේ ප්‍රසම්පාදනය කියන්නේ. මේක අපි සතියක් දෙකමාරක් විතර බලලා කරන වැඩක්. මේක කොහොමත් අතපුච්චගෙන නිහිටියේ. ඒ නිසා අපි කොහොමත් පරිස්සමෙන් තමයි කළේ. ලේකම්තුමා දැන් හරි ඒ ගේන නැනෝ නයිට්‍රජන් සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත පදනම් වෙලා ඔබතුමාලා අරගෙන යනවා. එතකොට ඒ ගේන නැනෝ නයිට්‍රජන් භාවිතා කරාට පස්සේ පොළොවට නැත්තම් ගොවියට යම් හානියක් සිද්ධ වෙනවද නැද්ද කියලා ඔබතුමාලා කොහේ හරි අධ්‍යයනයක් කරලාද ඔය පොහොර ගේන ඔය පර්යේෂණ කමිටුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවද? මම හිතන්නේ ඒකට උත්තර දෙන්න හොඳම අපේ මේ අපේ අධ්‍යයනයේ මෙයා නෙමෙයි අපේ DG මහත්මයා. මොකද ඒ ප්‍රශ්නේ මම මෙතුමිය ළඟට අරගෙන යන එක සාධාරණ නෑ. එයා ගාවට ගෙනියන්න එපා. අපේ කුසිකම් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉන්නකොට අධ්‍යයනය කියන එක මේක පර්යේෂණ පත්‍රිකා කියවලා ගන්න එක මම ප්‍රසම්පාදනය කමිටුව එහෙම අධ්‍යයනය කළා කියලා කමිටුව අධ්‍යයනය කළා කියලා ඒගොල්ලෝ ලියලා තියෙනවා. ඒ අධ්‍යයනය කරපු ඒවත් ලියලා තියෙනවා. ඒවා ලිඛිතව දීලා තියෙනවනේ. එතකොට ඒකේ තියෙන ටර්මිනෝලොජි එක අනම්මනම් කියන එක මට තේරෙන්නේ නැහැ. මොකද අත්සන් කරලා අධ්‍යයනෙ දීලා ඒ දෙන එක අපි විශ්වාස කරනවා. දෙයිනේ නැත්තම් අපිට 100කින් ගන්න යම්කිසි පනවල තියෙනවනේ. එතකොට ඒක වැරදි නම් ඒක අභියෝගයෙන් ලක් කරන්න පුළුවන්. හරි මේ කියන එක එහෙම එකක් නැහැ. හැබැයි ඒකේ කියන එක අපේ අපි හිතමු 107ක් නම් තියෙන්නේ. ඒක 2%ද තිබුණේ 3ද තිබ්බේ කියන එක අර ප්‍රොඩක්ට් එකේ අපිට දීලා තියෙන ස්පෙસિෆිකේෂන් මත වෙන්නේ. ඒතකොට ඒක මෙතුමියගේ ප්‍රොඩක්ට් එක ළඟින් තියන්න බැරි වෙන්න පුළුවන්. මං කිව්වනේ දැන් මමත් හිටපු කමිටුවකින් මේක උස්සන් ආපුවාම එක මිට බොහෝ කලකට පෙර මම බොහොම ආසාවෙන් හිටියේ ඒ කාලේ. මොකද මම මේකේ යන්න ඕන කියපු එක තමයි එන්නේ. ඒ නිසා මේ හොඳම එක බෙස්ට් එක තෝරන්න අපිට තිබුණ අවස්ථාව ඒක නිෂ්පාදනය කරන්න බිලියන 15ක් විතර මං හිතන්නේ යන්න අපි ඊළඟ පියවර ගන්න හදනකොට අපිට ගොවියා වැදගත්. මේ කන්නේ වැදගත්. අපි හිටියේ තව මාස 4 කියලා අපි අත හොද ගන්න කැමති නෑ. අභියෝගයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපිට ගොවියන්ට අර අභියෝගය කරා යන්න ඕනේ. ඒ නිසා අපි අවශ්‍ය කරන පෝෂක ලබා දීම ගොවියව සන්තුෂ්ත කළ ගොවි බිමට ගෙන යාම. හැබැයි අර වසවිස තියෙන එකෙන් තොරව අද ලෝකේ භාවිතා කරන දෙවෙනි තුන්වෙනි පරම්පරාවේ පෝෂකයක් ගැනීම තමයි මගේ අභිප්‍රාය වුණේ. අනික් අයගේ අභිප්‍රාය වුණේ. ඒකට ආපහු පාරක් ආයෙ පාරක් ගිහිල්ලා අර කියන පැරණි හරි විස හරි අරසීය කාර්යක්ෂමතාවයකට වඩා සියලුම අය කිව්වේ නැනෝ තාක්ෂණය තුලින් ඒක අපිත් දැනගෙන හිටියා. මෙන්න මේ එකක් ගෙනාවොත් අපිට පුළුවන්. ඒකෙත් අඩුපාඩුවක්. ඒකේ අඩුපාඩුවක් නෙමෙයි. ඒක දානකොට තව එකක් ඕන. අපි ඒකත් සපයන්න ක්‍රියාත්මක වෙනවා. ඔය කියන්නේ ලෝකේ තියෙන හොඳම එක. ඔය කියන්නේ මේ වෙලාවේ ඔබතුමාලා තාක්ෂණික කමිටුවක් දාලා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත පදනම ඔබතුමාලා නැනෝ නයිට්‍රජන් ගෙනාවා වගේම මේ වෙලාවේ මේ තාක්ෂණික කමිටුව නැනෝ ගෙනාපු නැනෝ නයිට්‍රජන් වලට එහා ගියපු තව ප්‍රමිතිගත නිෂ්පාදනයක් තියෙනවද කියලා අධ්‍යයනයක ඉන්නවද? ඒගොල්ලෝ අධ්‍යයනයක ඉන්නවා. ඔබතුමාලා නිර්දේශ ලබා දෙනවා. නිර්දේශ ලබා දෙනවා. ඒක විශේෂයෙන්ම දැන් යම් හේකින් මේ ඔබතුමාලා දැන් මේ වෙලාවේ ගෙනලා තියෙන නැනෝ නයිට්‍රජන් වලට එහා ගියපු නිෂ්පාදනයක් තිබ්බොත් කඩිනමින් ගොවියට ගෙනලා දෙන්න ක්‍රමවේදයක් තියෙනවද? නෑ මෙහෙමයි එක්වරම එහෙම දෙයක් කරන්න බෑ. අපිට ඊටත් වඩා හොඳ එක අපි මේක හදන්න ඕන මේක ගන්න ඕන අක්කර 8 ලක්ෂයක් හෙක්ටයාර් 8 ලක්ෂයකින් පොඩි ඒරියාවකට පොඩ්ඩක් ගෙනත් දීලා අපිට මේ ප්‍රශ්නේ විසඳන්න බැහැනේ. ඒ නිසා මේකට ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා, බෙදා හැරීමක් අවශ්‍ය වෙනවා, ගෙන්නන්න පුළුවන් වෙන්න ඕන, ආර්ථික තත්ත්වයන් වැදගත් වෙනවා. මේක නිකන් දෙන්නේ මේ බලන්න මේ අපි මේ සියල්ල එක්ක මේ ඒ කියන්නේ ගොවියන් නිකන් දෙන ඔබතුමාලා නිකන් නෙවෙයි. අපි ගොවියන්ගෙන් මුදල් ගන්න නෑනේ මේකට. එතකොට අපි කිව්වොත් මේක යූරියා අපි මේ වෙලාවේ ගෙනාවා නම් ওই කියන 130ක පමණ කාර්යක්ෂමතාවයේ යූරියා ගෙනාවා නම් අද මම බැලුවා බිලියන 31.6ක් අපිට යනකොට හරි අපේ සෑම පුරවැසියෙක්ම රුපියල් 1500ක් දෙනවා යූරියා ගහන්න අපේ ගොවි ජනතාවට. මම හිතනවා අපේ ගොවි ජනතාව වුණත් තේරුම් ගන්නවා සෑම පුරවැසියෙක්ම
ඒ කියන නයිට්‍රිජන් ප්‍රමාණය ගහන්ඩ අද මුදලින් රුපියල් 1500ක් දෙනවා. එහෙනම් ඒ ගොවි මහතාව තමයි අපි සතුටු කරලා අපිත් පුරවැසියෝ විදියට අපේ ටැක්ස් පේයර්ස්ලා විදියට මේ ගොවි මහතාව අරයි යන්න හදන්නේ. එහෙම නැතු ගොවි මහතාත් එක්ක සෙල්ලම් කරන්න ඒගොල්ලන්ගේ හිත කඩන්න කරන වැඩක් නෙමෙයි. ඒ නිසා ඒකට අවශ්‍ය තව දේවල් තියෙනවා නම් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, ඒකේ වයනය වැඩි කරන්න දියර පොහොර, ඒ අතරදිග එන්න තියෙන අපි අදත් සාකච්ඡා කළා. එවැනි දේ දෙනවා නම් දෙනවා. හැබැයි අපි ප්‍රතිපත්තියක් කරා යනවා. මොකද අපිට ආයේ අවශ්‍ය නැහැ ගිහිල්ලා අර පැරණි තැනින්ම නවත්තන්න. හරි. අපි යම්කිසි ගමනක් යන්න පටන් ගත්තට පස්සේ ඒක තුල යම් අවාසි වුණා කියලා ඊට වඩා අවාසි පද්ධතියක් ඇතුළට යන්න අවශ්‍ය නැහැ. එහෙමනම් අභියෝග බාර ගන්න අවශ්‍ය නැහැනේ. හරි. ඒක අපි බුද්ධ ධර්මයේ තුල දකින්න කියන දේ විද්‍යාත්මක අපි පර්යේෂණයක් කරන්නේ සියලුම දේ කරලා 100% සාර්ථක වෙන්න නම් පර්යේෂණ කරන්න ඕනේ නැහැනේ. ඒක එකපාරම Google search කරගන්න තිබ්බනේ. එහෙම Google search කරපු ඒව හින්දා තමයි මේ වැරදුනේ. මොකක් කරුවාම Google එකට ගිහලා ඩවුන්ලෝඩ් කරලා ඒක තියෙනවා කියපු හින්දා තමයි අපිට වැරදුනේ. අපි එහෙම කරන්නේ නැහැ. ගැන නිවැරදි ක්‍රමවේදයක් මත මේ පරිවර්තනය ජයග්‍රහණයකින් ඉවර කරන්න ඔබතුමාලා කටයුතු කරනවා කියලා අනිවාර්යයෙන්ම. මම මේ අපේ මහාචාර්යතුමිය ළඟට එනවා නිල්වලා කෝටිගොඩ මහත්මිය. දැන් ඉන්දියාවෙන් ගෙන ආපු නැනෝ නයිට්‍රජන් පිළිබඳව එහි ප්‍රමිතිය පිළිබඳව ඔබතුමියගෙන් ප්‍රශ්න කිරීම සාධාරණ නැහැ. මට ඔබතුමිය හොයාගත්ත නැනෝ යූරියා භාවිතා කරන්න මේ තියෙන පොළව සුදුසු මට්ටමකට සැකසීලා තියෙනවාද? මේ පොළවේ ශාකයක් හදලා ඔය නැනෝ යූරියා දැම්මට පස්සේ ඒ අපේක්ෂිත ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්ද? ඒක හිතකර නැද්ද? ඔව් මෙහෙමයි දසුන් මේ ස්ලින්ටෙක් ආයතනය මගින් නිෂ්පාදනය කරපු නැනෝ පොහොර අපි ලැබ් මට්ටමේ හදලා ඊගාවට එතනින් මේක ඇත්තටම පොඩි ක්ලෝස් අප් එකක් පෙන්වන්න පුළුවන් නම් මේකේ ඇත්තටම පසට දාන පොහොරක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේක පස්සට දාන්න පුළුවන්. එතකොට මේකේ කාර්යක්ෂමතාවය අපි මේ වෙනකොට වී පර්යේෂණ ආයතනය සමග සහ තේ පර්යේෂණ ආයතනය සමග ෆීල්ඩ් ට්‍රයල්ස් ශේස්ත්‍ර පර්යේෂණ කරලා තියෙනවා. ස්ලින්ටෙක් ආයතනයට වී පර්යේෂණ ආයතනය මගින් මේ වෙනකොට බතලෙගොඩ, එතකොට අම්පාර දිස්ත්‍රික්කය සහ මඩකලපුව දිස්ත්‍රික්කය මේ ලොකේෂන් කීපයක වී සඳහා පර්යේෂණ කළා. අපි ඇත්තට මේක ලැබ් එකේ හදපු එකක් නෙමෙයි. මේක කිලෝ 100ක් 175ක් දවසකට හදන්න පුළුවන් ප්ලාන්ට් එකකුත් හදලා තියෙන්නේ ස්ලින්ටෙක් ආයතනේ. එතකොට මේ වී පර්යේෂණ ආයතනය මගින් අම්පාර දිස්ත්‍රික්කයට රෙකමෙන්ඩේෂන් එකකුත් ලැබිලා තියෙනවා. එතකොට ඒක ඒ ෆීල්ඩ් එකේ ඔප්පු වෙලා තියෙනවා. තේ පර්යේෂණ ආයතනය සමගත් අවුරුදු කීපයක්ම ට්‍රයල්ස් කරගෙන ගියා. අතරමැදදී ආපු ට්‍රයල්ස් වලින් අපි ඇත්තට ෆාර්මර් ෆීල්ඩ් ට්‍රයල් ඒකෙන් පර්යේෂණ පත්‍රිකාවකුත් පබ්ලිෂ් වෙලා තියෙනවා. ඕන කෙනෙකුට බලත හැකි මේ වෙනකොට. ඒකේ රෙකමෙන්ඩේෂන් නම් තාම ලැබිලා නැහැ. ඒ සඳහා අපි මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඔය දැනට ඔබතුමලා පාවිච්චි කරලා තියෙන පර්යේෂණ අණුව වී සම්බන්ධයෙන් කරලා තියෙන පර්යේෂණ අණුව අපේක්ෂිත අස්වැන්න ලැබෙනවද? මේකෙන් ඇත්තටම අපේක්ෂිත අස්වැන්න ලැබුණා. ගොඩක් තැන්වල කීපයක ෆේලියර්ස් තිබුණා. නමුත් හුඟක් තැන්වල ඒ ෆේලියර්ස් වෙන්න හේතුව විදිහට ඔබතුමාලා හඳුනාගත්තේ මොනවද? සමහර වෙලාවට දේශගුණික තත්ත්වයන්, ගොවියන්ගේ ප්‍රැක්ටිසස් ඔක්කොම බලපානවා අස්වැන්නක් ලැබෙන්න. සමහර වෙලාවට හරක් පැනලා නියර කැඩිලත් සමහර තැන් අසාර්ථක වුණා. නමුත් අම්පාර දිස්ත්‍රික්කයේ වගේ අර සැන්ඩි සොයිල් කියන එකට අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ කියන්නේ පස නිසරු තැන්වලට දැම්මහම මේකෙන් විශේෂිත අස්වැන්නක් ඇත්තටම 15% විතර වෙනකන් මේක 5% ඉඳන් 15% විතර වෙනකන් අස්වැන්නේ වෙනසක් දකින්න ලැබුණා අපිට. නැනෝ යූරියා සංඝටකයේ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? ඒකේ ක්‍රියාකාරීත්වය මොකද්ද? අපි ශාකයකට වී ශාකයකට උරා ගන්න ක්‍රමවේදය මොකද්ද? ඔව් මම පොඩ්ඩක් ඊට කලින් කියන්නම්. දැන් මම හිතන්නේ මහ ජනතාව දැනගන්න ඕනේ මොකද්ද මේ නැනෝ පාටිකල් එකක් කියන්නේ මුලින්ම කියලා. නැත්තම් මේ කතාව වැඩක් නැති වෙනවා. ඉතින් නැනෝ කියන්නේ ඇත්තටම දැන් අපි පරිමාණය
ඒ කියන්නේ දැන් අපි හිතමු යම් කිසි දෙයක දිග හරි බර හරි ඕන දෙයක් මනිද්දි අපිට ඒකකයක් තියෙනවා. අපි හිතමු මීටරයකින් දුර මෙන්න කියලා. එතකොට අපි සමහර දේවල් වලට මීටරයකින් නෙමෙයි දිග කියන්නේ. සමහර ඒවා කියනවා මිලිමීටර් මෙච්චරයි කියලා. ඔය විදිහට කිලෝමීටර්ස් තියෙනවා, මීටර්ස් තියෙනවා, මිලිමීටර්, මයික්‍රෝමීටර් ඔය විදිහටම උපසර්ගයක්. එහෙම නැත්නම් ප්‍රිෆික්ස් එකක් තමයි නැනෝමීටර් කියන්නේ. තව වචනකින් කිව්වොත් මීටරයක් අරගෙන මීටරේ බිලියනයකට බෙදුවට පස්සේ ඔකෙන් එන එක කෑල්ලක් එක පංගුවක් තමයි මේ නැනෝමීටරයක් කියන්නේ. තවත් සරලව කියනවා නම් අපි අපේ කෙස් ගහක් අරගෙන ඩයාමීටර් එක නැත්නම් විස්කම්භය බැලුවොත් එතන නැනෝමීටර්ස් 80000ක් තියෙනවා. ඉතින් අපිට මොකක් හරි ද්‍රව්‍යයක් ඒ කියන්නේ මූල සංඝටකයක් පාවිච්චි කරලා අපිට පුළුවන් නම් මේ පුංචි අංශුවක් හදන්න. මේකේ සයිස් එක හැබැයි නැනෝමීටර්ස් 1 සහ 100 අතර. මේ පරිමාණය හරි වැදගත් විද්‍යාත්මක හේතුවකින්ද තෝරගෙන. මේ පරිමාණයෙන් අංශුවක් හදාගත්තොත් ඒ අංශුවට අර එයාගෙම ලොකු අංශුවකට නැති ගුණක් පිහිටවනවා. එතකොට මේ නැනෝ අංශුවක වැදගත්ම දේ තමයි පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය හරි වැඩි. එතකොට එළියේ ඉන්න අංශු හැසිරෙන්නේ ඇතුළේට වඩා වෙනස්. මේගොල්ලෝ රියැක්ටිව්. මේගොල්ලන්ට හුඟක් රියැක්ට් කරන්න පුළුවන්. එතකොට මේ අංශුවේ පෘෂ්ඨීය වර්ගඵලයේ වැඩිවීමත් එක්ක අපිට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එනවා. අනිත් එක තමයි ක්වොන්ටම් අපි ඒක කතා කරන්නේ. ඉතින් දැන් මෙතනදී යූරියා නැනෝ යූරියා කියනවා. ඉතින් මං හිතන්නේ මේක හරි ප්‍රහේලිකාවක්. මෙතනදී ස්ටින්ටෙක් ආයතනයේ මගින් නිර්මාණය කරපු පොහොර වර්ගයේ කලේ නැනෝ පාටිකල් එකක් අරගෙන මේ පුංචි පාටිකල් එක මේක ඇත්තටම ආවේ මේ නැනෝමීටර්ස් 30ක් 50ක් අතර වගේ පාටිකල් එකක්. අපි මේක හදාගත්තා. මේක හදාගෙන මං කියවනේ පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි කියලා. මේකට අපි ප්ලාන්ට් නියුට්‍රියන්ට් ඒ කියන්නේ ශාක පෝෂක මේකට ඇංක කරන්න පුළුවන්. දැන් අපි හිතමු යූරියා තනියෙන් තියෙනකොට අර 50%ක් 70ක් දිය වෙලා යනවා. මොකද මෙයා තනියෙන්. එයාට ඕන විදිහට දිය වෙන්න පුළුවන්. හරි ද්‍රව්‍යතාවය වැඩි. අපි ස්ටින්ටෙක් ආයතනයෙන් කලේ මේක ගෙනල්ලා මේ නැනෝ පාටිකල් එකකට හයි කළා දැන් මෙයාට තනියෙන් දුවන්න බෑ. දැන් මෙයා පාටිකල් එක පොඩිනේ. එන් පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි. එතකොට මේන් අංශු ගොඩාක් මේක වටේට හයි කරගන්න පුළුවන් වුණා. මේක හයි කළාට පස්සේ මෙයා වෙහිකල් එකක් වගේ. මෙයාව අපිට යවත හැකි කොහෙට හරි ගිහින් දැන් යූරියා ටික දෙන්න කියලා. ඉතින් අපි කලේ පස්සට තමයි මේක දාලා මූල පද්ධතිය හරහා තමයි ආදන් ගිහින් මේක යූරියා ටික ක්‍රමානුකූලව ගහට දෙන්න. මෙතනදී slow and sustain release. එතකොට මේක හිමින් ඊට පස්සේ යූරියා ටික අර නයිට්‍රජන් ටික ගහට දෙනවා. එතකොට අර වේස්ටේජ් එක තමයි අඩු වෙන්නේ. නැතුව ගහට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ ඒකෙන්. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 5ක අස්වැන්නක් ගන්න කුඹුරකට ඕන කරන පස්සෙන් දාන්න ඕන 50 කියන එක නයිට්‍රජන් තමත් දෙන්න ඕන. හැබැයි අර යූරියා දාද්දි තරම් පොහොර ප්‍රමාණය නයිට්‍රජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. අනිත් එක අර එන්වයරන්මන්ට් එකට වෙන ඩැමේජ් එක අඩු වෙනවා. ඔතෙන් සමහර වෙලාවට කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. දැන් උතන තේරෙන්නේ නයිට්‍රජන් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කරන්නේ පොටෑසියම් ෆොස්ෆරස් සම්බන්ධයෙන්. ඔය කියන පොහොර එක අදාළ කරගන්නේ කොහොමද? අපි ශේෂ්ත්‍රයට ඒවත් යොදන්න ඕනනේ. ඒක අදාළ කරගන්න කොහොමද? ඒකටත් මම එන්නම්. මෙතනදී නැනෝ පාටිකල් එකක් නේද අපි යූස් කළේ. අන්න ඒක තෝරගනිද්දී අපේ කණ්ඩායම විශේෂයෙන් සලකලා බැලුවා මේ ගන්න නැනෝ පාටිකල් එකට පුළුවන් නම් තවත් පෝෂක ලබා දෙන්න. ඒක හරිම හොඳයි. ඊට අමතරව අපි බොහොම පරිස්සම් වුණා පසට දාන නිසා. මේක බයෝ කම්පැටිබල් පසත් එක්ක හිතකාරී වෙන්න ඕන. ඔය සංකල්පයක් බැලුවා මේක නිර්මාණය කරද්දී. එතකොට මෙතනදී අපි පාවිච්චි කළේ කැල්සියම් හයිඩ්‍රොක්සි ෆොස්ෆේට් කියන නැනෝ පාටිකල් එක. මේක ෆොස්ෆරසුත් තියෙනවා කැල්සියම්නුත් තියෙනවා. එතකොට මේක එන්වයරන්මන්ට් එකටත් හිත කරයි. මොකද අපේ ඇටගත්තොත් බෝන්ස් වල තියෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සි ෆොස්ෆේට්. ඇටවලින් නෙමෙයි ගත්තේ. නමුත් තියෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සි ෆොස්ෆේට්. ඊගාවට එප්පා වල ඇපටයිට් වල වගේ තියෙන්නේත් ඒකේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක මේ කැල්සියම් හයිඩ්‍රොක්සි ෆොස්ෆේට්. ඉතින් මේ නිර්මාණයේදී උනේ කැල්සියම් හයිඩ්‍රොක්සි ෆොස්ෆේට් අපි හදලා අර නැනෝ පාටිකල් එක යූරියා දැම්මා. එතකොට තව වාසියක් වෙන්නේ දැන්
පොස්ෆරස් අපිට පොස්ෆරස් සම්බන්ධයෙන් ද්‍රව්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. ඔව්. නැනෝ පාටිකල් එක හැදුවට පස්සේ මෙයා දැන් මං කියවනේ අර විශේෂ ගුණ තියෙනවා. මෙයා ඉක්මනට අවශ්‍ය ප්‍රමාණයට දිය වෙන්නත් ගත්තා. එතකොට එක සැරේ කැල්සියම් පොස්ෆරස් සහ යූරියා ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මේක මේ කැල්සියම් හයිඩ්‍රොක්සි පොස්ෆේට් වල කෙමිස්ට්‍රි කියන්නේ සර්ෆස් එකේ තියෙන කෙමිස්ට්‍රි එක හරිම රිච්. මේකට මොඩිෆයි කරන්න පුළුවන්. කෙමිස්ට් කෙනෙකුට මේක එක එක විදිහෙන් මොඩිෆයි කරත හැකි. දැන් අපි ඊගාවට try කරන්නේ මේකට පොටෑසියම් නුත් දාන්න පුළුවන්ද? මේකට අපි සිංක් දැම්මා. ඒ කියන්නේ සිංක් අපිට ඕන නම් දැන් මේකට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. ඉතින් ඕක ඒ පාටිකල් එකේ තියෙන වැදගත්කම ඒකයි. හරි. ඔබතුමීගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි. මම එතන මෙහාට අපි සරල තැනකට ගොවියට තේරෙන තැනකින් මම මේ ප්‍රශ්න ටික ඔබතුමීගෙන් අහන්නම්. අපි දන්නවා යූරියා ඉහලා කුඹුරට ගොවියා කරන්නේ වතුර ටිකක් බඳිනවා. දැන් අපි ඕක ශේෂ්ත්‍රයට දාලා ඒ කරපු ක්‍රමවේදෙටම අනුගත වෙන්න ඕනද? ඒ විදිහටම. ඒ විදිහටම අනුගත වෙන්න ඕන. අපි දන්න කාරණාවක් තමයි මුට්ටියට හරි මුක්කට හරි යූරියා අරගෙන ගිහලා අපි මෙහෙම ඉහනවා ශේෂ්ත්‍රයට. ඒ ප්‍රමාණයටම අල්ලට අහුවෙන ප්‍රමාණයම ශේෂ්ත්‍රයට ඉහන්න ඕනද නැත්නම් ඔක දාන ප්‍රමාණයක් තියෙනවා? මේක දාන ප්‍රමාණය රෙකමෙන්ඩේෂන් එකේ යන්න ඕන කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් අරට වඩා නයිට්‍රජන් ප්‍රමාණය අඩු වෙනවා. දාන්න ඕන නයිට්‍රජන් ඉස්සර 100ක් දාපු කෙනා දැන් දාන්න වෙන්නේ 70 හරි. ඒක ඩිපෙන්ඩ් වෙනවා අපේ පර්යේෂණ ප්‍රතිඵල අනුව. ඒ දාන ප්‍රමාණය කියන්නේ නයිට්‍රජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අර ඉස්සර වගේම ගිහින් මේක හින්න පුළුවන්. ඉස්සර ප්‍රැක්ටිස් එකමයි ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරි. දැන් යම් තැනක අපි මේ පරිවර්තනය වෙන්න හදන්නේ කොටේකට මාත්‍රිය අපි කාබනික කෘෂිකර්මාන්තයේනේ. අපි දැන් නැනෝ යූරියා ශේෂ්ත්‍රයට යෙදුවට පස්සේ අපි යූරියා ශේෂ්ත්‍රයට යොදලා අපි මේ වෙලාවට පස නිසරු වෙලා තියෙන්නේ. ශුද්ධ ජීවීන් නැහැ. ගැඩවිල්ලේ කකුටෙක් මොකෙක්වත් නැහැ. දැන් අපි ආපහු එතෙන්ට යන්න හදන්නේ. එතෙන්ට යන ගමනේ අපි ওই රසායනික නැනෝ යූරියා යෙදුවට පස්සේ අර තියෙන පස ඒ තියෙන ප්‍රමාණයෙන්ම තියෙනවද නැත්නම් කාබනික පරිවර්තනයකට පස යොමු වෙනවද? ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයක් හැදෙනවද? නැත්නම් ඒකට හානියක් වෙනවද? මොකක්ද ඒක තත්ත්වය? මේකෙන් ඒ පස එහෙම නැත්නම් පසේ ටෙක්ස්චර් එක හැදෙන්නේ ඒවට යෙදීමක් වෙන්නේ නැහැ. ඒකට බලපාන්නේ. දැන් අපි සරුව තිබ්බ පසක්නේ අපි දැන් ඉසරු කරගෙන යූරියා දාලා. දැන් අපි එතනින් ඉස්සරහටනේ ආපස්සට අපි යන්න හදන්නේ කාබනික පොහොර වලට. එතකොට අපි අර ඉස්සරහ හිටපු සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය, ගැඩවිල්ලෝ ටික, කක්කුට්ටු ටික, දණ්ඩි පැටවු ටික, ওই ටික ඉන්න පරිසරයක්නේ අපි ආයි හදන්නේ. එතකොට එහෙම පරිවර්තනයකට යනකොට අපි නැනෝ යූරියා භාවිතා කරපුවාම තියෙන පස අර කියන පරිවර්තනයට යොමු වෙන්න යම් අත්ලක් උත්තේජනයක් දෙනවද? එහෙම නැත්නම් තියෙන තැන ඉඳන් ශාකයට අවශ්‍ය කරන උත්තේජනය ලබා දෙනවා. මෙහෙමයි. එතනදී අපිට අර පරිවර්තනයට මෙයාට යන්න උදව් කරන්න පුළුවන් කියන්න බෑ. නමුත් අපි දාන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරනවා. එතනින් ලොකු පිටුවහලක් ලැබෙනවා පසට. දැන් පසේ කෙමිකල් වැඩි වෙලානේ දැන් මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. දැන් එතකොට ඒ දාන කෙමිකල් ප්‍රමාණය තමයි දැන් අපි අඩු කරන්න try කරන්නේ. එතකොට ඒ කෙමිකල් ප්‍රමාණය අඩු කරාට පස්සේ අපිට පුළුවන් වෙන විදිහකින් අපිට ඒ ටෙක්ස්චර් එක හදලා ඒවා ඒ පසට ඒ උත්තේජන ලබා දෙන්න. දැන් ඔබතුමිලා මොනවා වුණත් දාන්නේ රසායනික දෙයක්. කෙමිකල් එකක් නේ. යූරියා දාලා කෙමිකල් ගෙහෙල්ලවලා මෙතුමත් සඳහන් කළා පරීක්ෂණ කරලා තියෙනවා වතුර ටික බිව්වහම අත් නිල්ලනවා. එහෙම තැනකට දැන් ඔය කියන නැනෝ යූරියා දාපුවමත් භූගත ජලයට හානියක් හෝ බලපෑමක් හරි සිද්ධ වෙනවා කියලා ඔබතුමිලා කරපු පරීක්ෂණ තුල කොතනකදී හරි සඳහන් වෙනවද? අපි මේ ෆෝමියුලේෂන් එක හදලා මුලින්ම කළේ ජල ද්‍රව්‍යතාවය. යූරියත් එක්ක කම්පෙයා කළා ජලයේ දියවීමේ වේගය කියන එක. දවස ගානේ මේකෙන් සාම්පල් අරගෙන වතුරේ දාලා තියලා මේ වතුරට යන නයිට්‍රජන් ප්‍රමාණය මැන්නා. එතකොට අපිට පේනුණා පැය භාගයකදී වගේ යූරියා දිය වෙනකොට අපිට මේක තියාගන්න පුළුවන් වුණා දවස් ගාණක්. ඒ කියන්නේ මේක ක්වික් ටෙස්ට් එකක්. දැන් පස නැතුව වතුරේදී විතරක්. එතකොට මේකේ ස්ලෝ රිලීස් ඒ කියන්නේ නයිට්‍රජන් රිලීස් වෙන්නේ ස්ලෝ කියන එක මුලින්ම හොයාගත්තේ අපි වතුරට දාලා. එතකොට වතුරේ ද්‍රව්‍යතාවය අඩුයි. එතකොට අපි කළේ ඇත්තටම ගහට අවේලබිලිටි වැඩි කළා වතුරට යනවා අඩු කරන්න. හරි. තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේක දැන් ගොවියට කොහොමද
අහිතකර විදිහට බලපාන්නේ භාවිතාව තුළ මෙන්න ශ්‍රේෂ්ඨ යනකොට ගොවියට අහිතකර විදිහට බලපාන්න පුළුවන්ද කියන තැනට මට උත්තරයක් ඕන. අපි ඒක ඊළඟ වටේ දෙන්න. තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඔබතුමගේ විමසනවක පැහැදිලි කරගන්න. අජන්ත සිල්වා මහත්තයා දැන් ඔබතුමාලා ඉන්දියාවෙන් ගෙනලා තියෙන නැනෝ නයිට්‍රජන් මේක භාවිතා කළාට පස්සේ ගොවියට පොළොවට මේවට හානි වෙනවද කියලා ඔබතුමාලා අධ්‍යයනයක් කරලා තියෙනවා. සමහරවල් දැන් මේ මෙතුමිය සඳහන් කරන්නේ කැට පොහොර. ඔබතුමාලා ගෙනලා තියෙන්නේ දියර. මොකද්ද මේකේ තියෙන වෙනස? මේකේ භාවිතාව තුළ හානියක් වෙන්න පුළුවන්ද ගොවියන්ට? දැන් මේකෙත් අර මෙතුමිය කියපු සිද්ධාන්තයම තමයි කියන්නේ. මොකද මේකේ ඔලිගොසැකරයිඩ් එකක්. ඒ කියන්නේ ඒක ඇත්තටම කාබනික ඔලිගොසැකරයිඩ් එකකින් ඒක අරගෙන ඒක තමයි නැනෝ ස්කෙලිටන් එකක්. එහෙම නැත්නම් නැනෝ සැකිල්ලකට ඊට පස්සේ අර කියන නයිට්‍රජන් ටික තමයි ආපහු අර ශේෂ්ඨ ඵලයේ වැඩි වෙන හින්දා මේ ගොඩාක් නයිට්‍රජන් දාගන්න පුළුවන් වෙලා එහෙම තමයි මේකත් යන්නේ. ඒකම මේක බොහොම නැනෝ අංශුවක් හින්දා කෙලින්ම පත්‍රයේ තියෙන පූටිකාව හරහා මේක ඇතුළට යනවා. ගිය ගමන් තමයි මෙයා ඊට පස්සේ නිදහස් කරනවා අර විදිහටම නයිට්‍රජන් ටික. එතකොට ඒක තමයි මේ පත්‍රය ඇතුළට යන්නේ. ඒතර පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලකින් තමයි ආහාර නිෂ්පාදනය වෙන්නේ. ඒතකොට මේ ආහාර නිෂ්පාදනය වෙන්න අපි ගත්තොත් එහෙම ප්‍රශස්ත නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙනවා ශාකයේ පත්‍රයේ රඳවා තියෙනවා. මොකද ඕගොල්ලෝ කවුරුත් අපි කතා කරන්නේ අපි හිතපු පරණ කාලේ ඉඳන්ම ගොවි මහත්තුරු කියන්නේ නිල්ල බල්ලා තමයි පොහොර ගන්න. ඔය අපි නිකම් පොහොර දෙන්න ගියාට පස්සේ තමයි අපි මේ ඔක්කොම ගහන්න පටන් ගත්තේ. එහෙම නැත්තම් නිල්ල බලලා අපිට අතේ තියෙන සල්ලි ගන්නට නිල්ල බලලා පොහොර ටික ගන්න. නිල්ල කියන්නේ නිල්ල හරියට කියන්නේ නිල්ල කියන එක අපි කොළ පාට කියන්නේ. ඔය කොළ පාට නැත්තම් හරියට. ඒක හරියට විද්‍යාත්මක කරන්න ඕනේ තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පත්‍ර වර්ණ දර්ශකයේ දුන්නේ. ඒ පත්‍ර වර්ණ දර්ශකයේ අරන් ගියාම අපේ කෘෂිකර්ම උපදේශක මහත්තයා ගිහිල්ලා අර කොලේ දිහා බලලා මේ කොලේ ඒ ප්‍රමාණයට හරියට කොළ පාට නැත්තම් ඒක එහා පැත්තේ ඒ දවස්වල ගහලා තිබ්බා යූරියා කොච්චර දාන්න ඕනද කියලා. ඒතර ඒ යූරියා ප්‍රමාණය තමයි ගහට දාන්න කියලා අපි කිව්වේ. එහෙම නැතුව අපි ඉස්සෙල්ලා කිව්වේ මෙච්චර ප්‍රමාණයක් හෙක්ටාරයකට දාන්න කියලා. අපි තේරුම් ගත්තා එහෙම දාන්න ගියාම තමයි මේ ඔක්කොම ප්‍රශ්න ආවේ. අපි ක්‍රමයෙන් එහෙම තමයි අඩු කරගෙන ගියේ. යූරියා ප්‍රමාණය අඩු කරගෙන යන්න තමයි ඒ උත්සාහය තිබ්බේ. මේ අලුත් අපේ පරිවර්තනයේ ඉස්සෙල්ලා. එතකොට ඒකෙදි වගේ දැන් මෙතනත් අපි කියන්නේ මේ නයිට්‍රජන් ප්‍රමාණය 104 කියන එක තමයි මේ මැන්නේ. ඒතකොට දැන් මේක දාපුවමත් අපි උත්සාහ කරන්නේ අරක ඇතුලේ කියන්නේ පත්‍රය ඇතුලේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය 104 තියාගන්න. දැන් ඔබතුමාලා ගොවියට මේ වෙලාවේ දෙන්නේ දියර නැනෝ නයිට්‍රජන් නේ. දැන් එතකොට පොස්පරස් පොටෑසියම් සම්බන්ධයෙන් සමහර තැනකදී ගොවියට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක ඔබතුමාලා දියර පොහොරක් විදිහට ලබා දෙන්නෙත් නැහැ. මොකක්ද ඒකට තියෙන විකල්පය? අනිත් එක දැන් ඔබතුමාලා මේක දෙන්නේ ශාක පත්‍රවලට. අපි මනුෂ්‍ය ශරීරය ගත්තත් අපි මතු පිටින් අපි අවශ්‍ය කරන දේවල් ලබා ගන්නවා තමයි. හැබැයි මූල පද්ධතියට දීලා දෙන්න ඕන සංඝටක ටික ඔබතුමාලා මේකට දීලා විතරක් ප්‍රමාණවත් නිවැරදි අස්වන්නක් ලබා ගන්න. මොකක්ද ඔබතුමාලාට ඊළඟ තියෙන විකල්පය? ඇත්තටම දැන් මූලික පෝර කියන එකේ ඕන කියන එකේ කිසිම තර්කයක් නැහැ. අපි ඉස්සෙල්ලා කතා කරා වගේම අර මොකද නර්සරිය හොඳට තියෙන්න ඕන වගේ අයනු හරියට දැනගත්තට පස්සේ තමයි අකුරු ලියා ගන්න. මොකද මේ හොඳ වචන සෙට් එකක් ලියන්න පුළුවන් වෙන්නේ කතා කරන්න පුළුවන් වෙන්නේ ඒක හරි. ඒක තියෙන ඉඳකටම අපි අර ඉස්සෙල්ලා පළවෙනියට උත්සාහ කරේ මොකද අපි කාබනික පරිවර්තනයකට යනකොට කාබනික පොහොර වලට පුළුවන් තරම් ඒ අවශ්‍ය පෝෂක ප්‍රමාණය තියෙන විදිහට සකස් කරලා මේක පසට දාලා දෙන්න පළවෙනි වෙලාවට. ඒ කියන්නේ කාබනික පොහොර ගහන අනිවාර්යයෙන්ම කාබනික පොහොර ඒක අපි අනිවාර්ය කරලා දෙන්නේ. කිසිම විදිහට අපි කියන්නේ ඒකට උත්තේජනයක් විදිහට ඔබතුමාලා අපි කාබනික පොහොරත් පසට දානවා. ඒ එක්කම අපි මේ කාබනික මොකද මේ අපි මේ ජීව පොහොර පසට දානවා. ඒ කියන්නේ අපි මොකද ශුද්ධ ජීවීන් තියෙන පොහොර වර්ග අපි පසට දානවා. ඒකට පස්සේ තමයි මේක අපි පස්සේ ගහන්නේ නයිට්‍රජන් දෙන්න. මේ නයිට්‍රජන් නිකම් මේක ඇත්තටම අපි කියන්නේ මේ ගහ වැඩිගෙන ආවට පස්සේ මේකට අවශ්‍ය ප්‍රමාණය නඩත්තු කරන්න තමයි දැන් මේ නයිට්‍රජන් දෙන්නේ. ඒකම මතක තියාගන්න අර කිව්වා වගේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවම පරීක්ෂණ පවත්වලා මේ අපේ තියෙන වී වගා කරන ප්‍රදේශවල පොස්පරස් ප්‍රමාණය දැනට තියෙන අපිට අවශ්‍යතාවයට වැඩි යම්කිසි ප්‍රමාණයක වැඩි ප්‍රමාණයක් තියෙන උගක් වෙලාට විශේෂයෙන් කඳුරට ප්‍රදේශවල. ඉතින් ඒ හින්දා තමයි පොස්පරස් කියන්නේ මේ කන්නේදී අපි සැලකුවේ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ මේ අපි ආයේ ජීවිතේටම කාබනික වගාව එහෙම නැත්නම් පරිසරකාමී වගාවට පොස්පරස් ඕනේ නැහැ කියලා කවුරුත් කියලා නැහැ.
මේ සැරේට අපි පොස්පරස් දැම්මේ නැති වුණාට ඒත් තවම අපි කියනවා අපි මොකද මේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 562ක් තියෙනවා රට පුරා. ඒ 562ේම ජංගම පාංශු පරීක්ෂණ කට්ටලයක් තියලා තියෙනවා. අපි ඒක හරහා හැම මේ ගොවි බිමක්ම නෙමෙයි මේ සමාන පස් කාණ්ඩයක් තියෙන සමාන විදිහට හැසිරෙන අහඹු පරීක්ෂණ ඔබතුමා සිද්ධ කරනවා. ඒ කියන්නේ අපි කියන්නේ යායවල. කුඹුරු යායවල නේ කියන්නේ. ඒ යාය පරීක්ෂණ කීපයක් කරනවා. ඒ කරලා එතන පොස්පරස් ප්‍රමාණය මදි නම් අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා. හැබැයි ඒ වගේම පොටෑසියම් පොර අපි ගෙනල්ලා තියෙනවා. ඒ පොටෑසියම් පොර දෙනවා ගොවීන්ට. ඒ කියන්නේ මේ වෙනකොට ඔබතුමාලා පොටෑසියම් පොර දීගෙන යනවා. පොටෑසියම් පොර ලබා දෙනවා. ගොවි බිම් වලට ලබා දෙනවා. දැන් මේනකොට ලබා දීලා තියෙන්නේ. ඔබතුමාලා අපේක්ෂා කරන අස්වැන්නක් ඔය ක්‍රම භාවිතා කරලා මෙවර ලබා ගන්න පුළුවන් කමක් තියෙද? ඔබතුමාලා උපකල්පනය කරලා තියෙනවද? මෙහෙමයි. අපි ඒ නිසා තමයි මේ උපරිම මහන්සිය ගන්නෙ. මොකද අපි මෙතන කාබනික හෝ පරිසරිතකාමී විදියට මේ වෙනස සිද්ධ කරනවා. එතකොට අපිට අපි මේකට පොඩි අභියෝගයක් තියෙනවා මෙතන. මොකද අපි ගොවි මහත්තයත් අර කිව්වා වගේ බයෙන් ඉන්නවා මම මේක මේ රේස් එක දුවන්න පුළුවන්ද බැරිද කියලා. ඔව් දැන් ඔබතුමාලාත් අභියෝගයක ඉන්නවා කියලා ගමු ගොවියන් සමහරලාට තවත් අධෛර්යමත් වෙන්න පුළුවන්. ඔබතුමාලා නිශ්චිත නෑ අපි අභියෝගය කියන්නේ අපි අභියෝගේ බාර ඔබතුමාලා මේ ගොවියට මේ බැටන් එක දෙන්න දුවන්න කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. නෑ අපි ඒ නිසා ගොවි මහත්තයා ඉස්සරහා තියාගෙන ගොවි මහත්තයත් එක්ක යන්න හදන්නේ මේ සැරේ ඒකයි. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැටියට හැම දිස්ත්‍රික්කයකටම මම වෙනම කණ්ඩායමක් පත් කරලා තියෙනවා. එක පරීක්ෂණ නිලධාරියෙකුයි ව්‍යාප්ති නිලධාරි 5 දෙනෙකුත් එක්ක. දැන් මේගොල්ලෝගේ මේ කාර්යභාරය තමයි වෙනදත් ව්‍යාප්ති සේවය කරා. මොකද අපේ හිටියා බිම් මට්ටමේ කෘෂිකර්ම උපදේශකවරු. හැබැයි ඊට උඩින් මේගොල්ලෝ තියාගෙන අපි බලනවා මේ විදිහට අපේ යම්කිසි විදිහක පෝෂක ඌනතාවයක් තියෙනවද කියලා. ඒ පෝෂක ඌනතාවයක් තිබොත් ඒ අවස්ථාවේදී ප්‍රතිකාර කරන්න හදිසි අර ඉමර්ජන්සි සර්විස් එක වගේ අවශ්‍ය වුණා. දැන් අපි මොන හරි වෙනසක් කරනකොට තියෙනවානේ අපිට මේ ලෙඩක් හැදුනොත් අපි පටන් ගත්තේ මේ කොවිඩ් වලට එහෙම. ඒ වගේ අපි මේ සඳහා යම්කිසි වැඩපිළිවෙලක් අපි කෘෂි දෙපාර්තමේන්තුව හදලා තියෙනවා. ඔව් මට විරාමයකට යන්නත් ඕනේ. ඊට කලින් ඔබතුමාගේ අහන අන්තිම ප්‍රශ්නේ සමහර වෙලාවට මේ වෙලාවේ ගොවියන් පාරට ඇවිල්ලා කරන උද්ඝෝෂණවල ඔය කියන කෘෂි පරීක්ෂණ නිලධාරියෙක් තියෙන්න පුළුවන්. මොකද ඔවුනොත් සමහරලාට කුඹුරු වගා කරනවානේ. ඔබතුමාලා ඔවුන්ව දැනුවත් කරලා තියෙනවද? අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා සඳහන් කළා අපි මේක නිවැරදි දෙයක්, අපි මේක හොඳ දෙයක්, ගොවියට අපි මේ ජීවිතය දෙන දෙයක්, ගොවියා රෝගියෙක් වෙන තැනින් වළක්ව ගන්න දෙයක්. මේකින්ද අපි ගොවි බිමට ගිහලා මේක දැනුවත් කරන්න කියලා. ඔබතුමාලා ඔය කියන කණ්ඩායම, ඔබතුමාලාත් එක්ක ඉන්න කණ්ඩායම ඔය කියන කාර්ය අවංකවම කරනවද? ගොවි බිම වලට ගිහලා ඔය අභියෝගේ බාර අරගෙන ඒ කටයුතු කරනවද? ඔව් මෙහෙම එකක් තියෙනවා. දැන් හැම නිලධාරී කාණ්ඩම අපි දැනුවත් කරලා තියෙනවා උඩිනම් පල්ලෙහාටම. හැබැයි ඒ හැම තැනකදීම සුළු කණ්ඩායම් ඉන්න පුළුවන් තමන්ගේම මතේ ඉඳගෙන මේක ගැන මම ඉතර දන්නේ නැහැ. එහෙම නැත්නම් මම මේක කියලා දෙන්න උත්සාහ කරන්නේත් නැහැ. මේක පුළුවන් නම් මේක නැති ඒ කියන්නේ මේක ඉස්සරහට යන එක වළක්වන්න ඕන කියන කණ්ඩායම ඉන්නවා. මේක මේ රටේ තියෙන හැටියන් රටේ විතර නෙවෙයි අපේ රට ගැන මම එහෙම අපේ රට පාත් කරලා කතා කරනවා නෙවෙයි. ලෝකේ ඕන තැනකදී එහෙම කණ්ඩායම් එකක් ඉන්නකොට කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒක මම නැහැ කියන්නේ. ඒ වගේ තැනකදී කිව්වම මමවත් දන්නේ නැතිකොට කොහොමද ගොවි මහත්තයා මට උගන්වන්න කියලා කියන කට්ටිය ඉන්න පුළුවන්. ඔබතුමාට සම්බෙන්න පුළුවන්. සමහරවිට මම කෘෂිකර්ම මධ්‍යස්ථ ජෙනරාල් හැටියට මිනිස්සු දන්නේ නැන්දා එහෙම කරලා යන්න නැති වෙන්න පුළුවන්. හැබැයි වෙන කවුරු හරි කෙනෙක් ගියාම කියයි අනේ මම දන්නේ නැහැ කියන්න පුළුවන්. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ සියලු දෙනා එක කණ්ඩායමක් හැටියට අරන් යන්න. එතකොට ඒ කණ්ඩායමට යන්න නැති වෙනකොට එයා කෙලින්ම තනි වෙන්න වෙනවා ටික කාලයක් යනකොට. ඉතින් මේක මේ පරිවර්තනයන්නේ. ඒකට මේ හරහා යනකොට අපිට පුළුවන් වෙනවා මේක දිරන්න. හැබැයි අපිට වැඩසටහනක් නැතුව අපිට මේ අරමුණක් නැතුව ගියොත් තමයි මේ අමාරු වෙන්නේ. සමහරලාට හැබැයි අපි ඒක තියෙනවා. දැන් සමහරලාට අජන්ත සිල්වා මහත්තයා දැන් ඔබතුමාලට අපරමුණක් තියෙනවද කියන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් එන්නේ. අපි දැක්කා ඔය රසායනික පොහොර සම්බන්ධයෙන් අනුවර්තනය වීමේදී අපේ ගොවි බිම් වලටත් ඇවිල්ලා අම්මලා තාත්තලා එකතු කරගෙන පැල් බැඳගෙන සමහරවල් ඔබතුමාලගේ අමාත්‍යාංශම නිලධාරීන් ඇවිල්ලා මේව පාවිච්චි කරන්න මෙන්න මෙහෙමයි කියලා ওই සියලු කාරණා කිව්වා. හැබැයි මේ පරිවර්තනයේට එහෙම සූදානමක් ගොවි බිම් මට්ටමේ ගොවිය සන්නද්ධ කිරීමක් අපි දකින්නේ නැහැනේ. ගොවි බිමට යන්නේ නැහැ කෘෂි පරිශ්‍රණ නිලධාරී අමාත්‍යාංශ නිලධාරී ගිහිල්ලා ගොවිය ඒකරාශි කරලා මූලික හැඳින්වීම කරා නම් ගොම ටික අරගෙන පිදුරු ටික අරගෙන කාබනික පොර මේව හදාගන්න කියලා. මේ පරිවර්තනයක් මෙච්චර ගොවිය පාරට බහින්නේ නැහැ. ඔබතුමාලගේ වැඩපිළිවෙලක් තියනවද? හැබැයි මෙහෙමයි. දැන් මේ වෙනකොට හැදිලා තියෙන කොම්පෝස්ට් ප්‍රමාණව ගත්තොත් අපි යම්කිසි ප්‍රමාණයක සාධනීය විදිහට හැදීමක් තියෙනවා. ඒතකොට ඒකේ පරිවර්තනයක් තියෙනවා. මම ඒක කෙලින්ම ඔබතුමා කියපු එක මම කියන්නේ ඒක හරි කියලා. හරි එහෙමනම් ඇයි කියන්නකෝ මෙච්චර මිනිස්සු පාරට බහැලා ඉන්නේ? දැන් මේකට තියෙන
හේතු කාරක වෙන ගොඩාක් තියෙනවා. එකක් තමයි කෙලින්ම කාබනික වගාව පිළිබඳව Taman නොදැනුවත්කම එක පැත්තකින්. කාබනික කියන්නේ පරිසරයට ඒ දැනුවත් කිරීම වෙනුවෙන් තමයි මං කිව්වේ ඔබතුමාලගේ නිලධාරීන් ශ්‍රේෂ්ඨ කියලා දැනුවත් කරනවා අපේ නිලධාරීන් දැනුවත් කරනවා. මම මේ කණ්ඩායම් ගැන කියන්නේ. අපි හිතමු මේක 100 ගාණක් වෙන්න පුළුවන්. දෙවනි කණ්ඩායම මේ සමහරලාට උසිගැන්වීමේ ඉඳලා රටක දේශපාලනයක් කියලා එකක් තියෙනවා. ඒතකොට ඒ වගේ තුලදී අපිට දැන් යම් කිසි විදියක හැම වෙලේම මොකක් හරි එකකදී අපි උත්සාහ කරනවා මේ තියෙන රටාව වෙනස් කරන්න ඕන නම් මොකක් හරි ක්‍රමයක් අරන් යනවා. ඒකට වාහනයක් අවශ්‍ය නම් ඒ වාහනේ වෙන්න පුළුවන් මේ ගොවි මහත්තයා. ඒතර ඒකක් වෙන්න පුළුවන්. තව තියෙනවා දැන් මේ මෙතෙක් කල් වෙනකන් රසායනිකව අපි වවනේ ඉඳලා මේවට තියෙන මොකද්ද අපි මේවා ගෙන්නන්න ඊට පස්සේ මේවත් එක්ක වැඩ කරපු සමහරවිට ඒවා විකුණන්න අපිත් එක්කම හිටපු නිලධාරීන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොහොර මාෆියාව. ඔව් ඒ හැමදේම තියෙනවා. මම මේ මාෆියාවක් කියන එක නෙමෙයි මම සඳහන් කරන්නේ. මේ හැමදේදීම මට යම්කිසි පාඩුවක් වෙනවා නම් මම ටිකක් කල්පනා කරනවා මේ අලුත් එක කරන්න ඉස්සලා මගේ ගාව තියෙන දේ ඇයි මම නැති කරගන්නේ. ඒ නිසා මේ වගේ හැබැයි ඒක 100ට මම කියන්නේ සම්පූර්ණ 100%ක් ඉන්නවා කියලා නෑ. පොඩි ගාණක් 10ක් 15ක් වෙන්න පුළුවන්. හැබැයි මතු කරලා පෙන්වන අවස්ථා වැඩි වෙනවා. මොකද අපි හැම වෙලේම කොච්චර හොඳ තිබ්බත් පොඩි වැරද්දක් තිබ්බොත් අපි ඒක පෙන්වන්නේ. එතනනේ අපේ රටේ ඕන දෙයක් පෙන්වන්නේ. දවසක පත්තරය අරන් බලන්න පත්තරේ තියෙන වැඩිපුරම හොඳ දේවල්ද නරක දේවල්ද කියලා. කවුරු හරි මොකක් හරි කරපු වැඩක්. මේ නරක වැඩක් තිබ්බ එකන්නේ ඉස්සල්ලාම පළවෙනි පිටේ තියෙන. පළවෙනි පිටේ කවදාවත් කියන්නේ නැහැ හොඳම දේ. තියන්නේ හොඳ දේ නෙමෙයි නරක දේ. ඉතින් ඒක තමයි ඒක පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ නිසා ඒක මේ අපේ සාමාන්‍ය ක්‍රමයේ හැටියක්. සමහර වෙලාවට රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝෂණවල ඉස්සරහම යන මිනිස්සු තමන්ගේ කෑම වේලට මේසෙට දරුවන්ට කන්න අරගෙන එන කාබනික වගාවේ තියෙන එළවලු ටික පළතුරු ටික. සමහර වෙලාවට පිටිපස්සෙන් එන අය ඒක දන්නේ නැහැ. එහෙම අවාසනාවන්ත තැනක ඉන්නේ. සමහර වෙලාවට අනුරාධපුරයට පොළොන්නරුවට අම්පාරට එහා පැත්තට ගියාට පස්සේ සමහර ඛේද වාචකයන් තියෙනවා මේ වෙනකොටත් දරුවන්ට දෙමව්පියන් අහිමි වෙලා දෙවෙනි පරම්පරාවක් නැහැ වෙලට බහින්න වකුගඩු බාගෙට දිය වෙලා සමහර අය ඒ පීඩාවල් මිදෙනවා. මෙතනින් එහාට ගන්න තමයි අපි තව රෝහලක් හදන්න නෙවෙයි මෙතනින් ගොවි බිම් වල ඉන්න ගොවියා නිරෝගීමත් කරලා අර කාබනික පරිවර්තනයකට යන්න තමයි මේ වෙලාවේ මේ ප්‍රයත්න දරන්නේ. සහ එක් පැත්තකින් ආණ්ඩුව දැඩි අභියෝගයකට මුහුණ දීලා ඉන්නේ. කොහොම නමුත් මේ උත්සාහ කරන්නේ ඔබට ජීවිතය දෙන්න කෘෂි කර්මාන්තය යලි අර අපි තිබ්බතනට පරිවර්තනය කරන්න. ඒ පරිවර්තනය කරන්න යන ගමනේදී අභියෝග ගණනාවක් තියෙනවා වෙන්න පුළුවන්. ඔබ අපැහැදිලි තැනක ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අපැහැදිලි තැන පැහැදිලි කරගෙන ඔබ නිවැරදි මාවතට එන්න ගොවි බිමට යන්න ජීවිතය යදින්න. එහෙම නැත්නම් ගොවි බිමට බහින්න එපා ජීවිතේ නැති කරගන්න. සමහරලාට ඉස්සලා තිබ්බ වට්ටක ගෙඩිය දැන් වම්බටු ගෙඩියක් වගේ වෙලා තියෙනවා කියලා ඔබට කියන්න පුළුවන්. හැබැයි ඔබේ වම්බටු ගෙඩියක් විදිහට තියෙන මේ වකුගඩුව සමහරලාට වට්ටක ගෙඩියක් තරමට ඉදිමෙන්න පුළුවන්. තවදුරටත් රසායනික පොහොර භාවිතා කළොත් ඒ පිළිබඳව සවිඥානික වෙලා ඔබ ගොවි බිමට යන්න ඒ පිළිබඳව අනුවර්තනය වෙන්න කියන යෝජනාව කරන අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. විරාමෙන් පස්සේ මේ වෙලාවේ ප්‍රමුඛව ගොවි අපේක්ෂා කරන ලේකම්තුමා පොහොර ටික කොහොමද ලැබෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් නිශ්චිතව මේ කන්නේ යම් බාධාවක් තියෙනවා ඊළඟ කන්දේට ඔබතුමාලාට තියෙන නිශ්චිත සැලැස්ම මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් මට ඒකට උත්තරයක් ඕන මේ විරාමෙන් පස්සේ. තීරණයේ අවසන් විනාඩි කිහිපයේ ඉන්නේ. මේ වෙලාවේ රජය අරගෙන තියෙනවා ගොවියා කාබනික වගාවට අනුවර්තනය කිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් දැඩි විවේචන තියෙනවා. ඒ වගේ දැඩි පරිශ්‍රමයක් දරනවා මේ වෙලාවේ අර විවේචනත් මගහරිමින් විවේචන වලටත් උත්තර බඳිමින් ගොවියා කාබනික වගාවට යොමු කරන්න. සමහර වෙලාවට සාධනීය පියවරයන් තියෙනවා. අපි දකිනවා මේ වෙලාවෙත් ගොවියා කාබනික වගාවට යොමු වෙලා ලබන අස්වැන්න වෙළඳපොළ ඉහළ වටිනාකමකින් අලෙවි වෙනවා. ඒ සඳහා වාණිජ කුෂ්කර්මාන්තයකට අනුවර්තනය වීම වෙනුවෙන් වන තල්ලුවකුත් මේ හරහා රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් ගත තීන්දුව තුළ එකතු කරන්න සූදානම්ෙන් ඉන්න. ඒ නිසායි මේ වෙලාවේ රජයේ ප්‍රධාන වශයෙන් ගොවියට අවධාරණය කරන්න ඔබ කාබනික වගාවට යොමු වෙන්න ඔබට වෙනම වෙළඳපොළක් මේ වෙලාවේ නිර්මාණය වෙලා තියෙනවා කියන කාරණය. ලේකම්තුමා අවසානයේ අපි මොනවා කතා කළත් කුඹුරට බහින ගොවියට පොහොර ටික නැත්තම්
අර වී වගාව සමහරලාට කේඩෑරි වෙලා තියෙනවා නම් කහ වෙලා තියෙනවා නම් අපි කියන්නේ පපුව හොස් ගාලා යනවනේ. එතකොට සමහරලාට මේ ප්‍රතිපත්ති හදපු කට්ටිය තීරණ ගත්ත කට්ටියගේ ඉඳන් සමහර වෙලාවට ඔවුන්ට සිහි ගැන්වෙනවා. අපි ඔක කියන කතාවක්. ගොවියා ගොවි බිම වැස්සවල මතක් කරනවා කියන කතාවක්. අපි එහෙම තැනකට යන්න ඕනේ නැහැ ලේකම්තුමා. දැන් ඔබතුමාලා මේ වෙලාවේ ගොවි බිම් ටික සකස් කරමින් යනවා. රසායනික පොහොර භාවිතා කරා නම් මඩ පොහොර ගහනවා. සමහරලාට ඇටවලට කෘෂිනාශක ගහනවා. ඇට පොහොර ගහනවා. නැත්නම් ඇටවලට වල්නාශක ගහනවා. එතන ඉඳන්ම ගොවියා සූදානම් වෙනවනේ ගොවි බිම සුරක්ෂිත කරගන්න. මේ වෙලාවේ ගොවියන්ට අවශ්‍ය කරන ඔබතුමාලා ගත්ත තීන්දුව නිවැරදි කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන දෙන්න ඕන දේවල් ටික ඔක්කොම දීලා තියෙන්නේ. දෙන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ. දෙන්න ඕන වැඩපිළිවෙල ඒ කියන්නේ නියමිත ප්‍රමිතියකින් යුතුව මේ අපේ වැඩපිළිවෙල සාර්ථක වෙලා ගොවිය සන්තුෂ්ටියට පත් වෙලා අපේ කියන ආහාර සුරක්ෂිතතාවයට හානියක් නොකරගෙන දෙන්න ඕන ශාක පෝෂක ටික වී වගා විතරක්ම නෙමෙයි ඊළඟට අපේ අනිකුත් ශ්‍රේෂ්ඨ භෝග තේ පොල් රබර් ඊට පස්සේ අපිට තියෙනවා වෙනම දන්නවා ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් කියලා අලුතෙන් විශේෂයෙන් තරුණ පරම්පරාව අති විශාල ප්‍රමාණයක් මුදල් ආයෝජනය කරලා කරන එකක්. ඒ නිසා අපි හැමතිස්සෙම කෘෂිකර්මය කියන්නේ වීම කියලා අපි හිතන්නේ නැතුන ඒක ඉතා වැදගත්. වී ඉතා වැදගත්. ඒ කියන්නේ කතා දෙකක් නැහැ. හෙක්ටයාර් 8 ලක්ෂයක්. ඒ සමගම අනික්වත් බෙදනවා. ඒ නිසා අපි වර්ගීකරණය කරලා මොනවද ගේන්න ඕන මොන විදිහටද ගේන්නේ ඒ සම්පූර්ණයවට කාණ්ඩ බෙදිලා අපි දැනටත් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගැටලුවකින් ඉතාමත්ම තොර ඔය ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් නැත්නම් ගෘහාශ්‍රිතව අර ඇති කරන ඒරොබික්ස් කියන ඒ ඔක්කොම අපේ තියෙන විවිධ මම විශේෂඥ කණ්ඩායම් සමග මම කරන්නේ බොහෝ විට මේ කළමනාකරණ කටයුත්ත ලේකම් විදියට. හැබැයි මේ සබ්ජෙක්ට් එක දන්නේ හින්දා මම ඒක කරලා ඒ ටික අපි සකස් කරලා අපේ ව්‍යාපාරිකයන් රජය දෙපාර්තමේන්තු ඔක්කොම එකතු වෙලා ඒක සකස් කරලා තියෙනවා. ඊට පස්සේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ගරු ලේකම්වරයා සහ සියලුම අය අරගෙන තේ පොල් රබර් වලට ඒ විය යුතු දේ විය යුතු ප්‍රමාණ වලින් ගේනවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ පොහොර නැති කරන එක නෙමෙයි. ගොවියට පොහොර නැති කරලා පැලේට නැති කරලා මොන කර්මාන්තයක්වත් කරන්න බෑ. මේ කියන අපිට අවශ්‍ය අපතේ නොයන හරි ප්‍රමිතියකින් යුත් ඉහළ ගුණාත්මයකින් දෙවෙනි හෝ තුන්වන පරම්පරාවේ හොඳ පෝෂකයන් ලබා දීම. ඒ නිසා මොන ගැටලු තිබ්බත් අපි ඒ කාර්යය වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉදිරියේදීත් අපි ඒ අදාළ කාලවලදී ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේක ඉස්සර වගේ මිටි ගණන් ටොන් ගණන් පේන්නේ නැහැ. යූරියා අක්කරයකට එහෙම නැත්නම් හෙක්ටයාර් වලට මිටි ගණන් ගහපු එක පේන්නේ නැතිකොට ඒ වෙනුවෙන් විවිධ අනිකුත් ඒවා සකස් කරනකොට මේකේ පොඩි කුකුසක් ඇති වෙනවා. බොහොම සාධාරණයි. ඒක ඒ තුල ගෙන ආයුතු දේ අපි රැගෙන ඇවිල්ලා ගොවියන්ට නිසි පරිදි බෙදාගෙන දෙනවා. මොකද අපිට කෘෂි කර්මය පැවැත්ින්න අවශ්‍යයි කර්මාන්තයකට යන්න. ඒක අපි ඉතාමත්ම වගකීමෙන් කියනවා. මොකද අපිට තියෙන තත්ත්වයෙන් පහළට වැටිලා ගොවියා අධෛර්යයටපත් වෙලා ඔය කියන ගමන යන්න බෑ. හැබැයි ඒ ගමන යන්නම කියලා අර පරිණ ක්‍රමයටම යන්න අවශ්‍යත් නැහැ. මේක මේ බොහොම සරල දෙයක්. මට හිතෙන්නේ මේක නිකන් අර නැකත් එහෙම නැත්නම් අවුරුදු වගේ තමයි. අපි අවුරුද්දට ආසයි, නැකත් වලට ආසයි, කිරිබත් මේසෙට ආසයි. හැබැයි නොනගතේ රැට එනවට ආසයිනේ. ඔය බුදියගෙන උදේ නැගිට හැකිනේ. නැකත නොනගතේ දවල්ට ආවොත් සමහර අය කැමතියි. ඇයි ටිකක් නිකන් ඉන්න පුළුවන්. ඔය වගේ තමයි යෝග. නැක කිරිබත් 10ට 12ට කන්න තිබ්බොත් අකමැති මේක ඔන්න මේ පාර කවුද දන්නේ නැහැ. නැකත් හදපු එක කියලා අහනවා. ඔය වගේ තියෙනවනේ. හැබැයි එහෙම හිතන්නේ නැතුව අපි මේ අමාරු දේ වැළඳ ගන්න. මේ අමාරුයි කියන්නේ කරන්න බැරිකම නෙමෙයි. රජයේ සහයෝගය දෙනවා, උපදේශනය දෙනවා, නිෂ්පාදනය කරන්න අපි සියලු පියවර ගන්නවා. ඊළඟ අපිට අවශ්‍ය කරන නැනෝ තාක්ෂණයද බයෝ තාක්ෂණය ඔය කියන සියල්ල හරහා කෙටි කාලීනව අපිට එක රැයකින් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා තමයි ගොවියන්ට හානියක් වුණොත් අවදානම කළමනාකරණය කිරීමේදී ඒ දේ කරනවා. හැබැයි මේක නවත්තලා ඔන්න ඉවරයි කියන්න නෙමෙයි අපි විද්‍යාඥයෝ ඉන්නේ. ඒ සඳහා අනික් අය සහභාගී කරගෙන අපි නිෂ්පාදන ක්‍රියාවලියක් යනවා. ඒක මේ මහකන්නෙන් ඉවරන එකක් නෙමෙයි. මොකද ලෝකයේ අනෙක් රටවල් දියුණු වෙලා තියෙන්නේ
එවැනි දේවල් කරලා විපර්යාස කරලා විප්ලව කරලා වෙනසක් කරලා තියෙන්නේ. ඉතින් මේකත් යම් ආකාරයක කුෂි විප්ලවයක්. මේකේ පාඩුවක් නැහැ. හරි අපිට ලස්සනට පාරක් කාපට් කරගන්න හරි ලේසි මූදක් අයිනේ. හැබැයි මූද ගොඩ ගැලුවොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා මූදට ගල් දාන්නේ ඒකට. මූදට ගල් දාන එකට කවුරුවත් අගය කරන්නේ නැහැ. මොකද පේන්නේ නැහනේ. ඒ වගේ වැඩක් අපි කරන්නේ. අපි පාරත් ආරක්ෂා කරගෙන මූදරත් ගල් දාන්න යන්නේ. ඉතින් ඕකේ Tamanට ලැබෙන දේ ගැන පමණක් නොවේ රටට ලැබෙන දේ අපේ පරිසරයට ලැබෙන දේ ආර්ථිකයට ලැබෙන දේ මේ ඔක්කොම වෙන්න ඕන. විශේෂයෙන් තරුණ පරම්පරාව මේ කෘෂිකර්මයට ගන්න ඕන. ඒ නිසා අපි ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් ඔය ගෘහාගාර ඔය සියල්ල ගන්න ඒවට ඕන කරන අවශ්‍යව දෙනවා. කිසි විටකත් කියන්නේ වස විස තියෙන එකක් ගෙනත් මේකට දෙනවා කියලා. හැබැයි ගෙන ආයුතු දේ ගෙන ආයුතු ආකාරයට දෙනවා. අපි දොස්තර මහත්තුරු ගාවට ගිහිලා අවශ්‍ය විදිහට බේත් අරගෙන හරි විදිහට බිව්වහම ලෙඩේත් හොඳ වෙන්නේ. පාමසේ තිබ්බා කියලා බේත් මිටි ගණන් ගෙනත් ගෙදර තියාගන්නේ නැහනේ. ඒ විදිහටමයි අපි කෘෂිකර්මාන්තය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලේකම්තුමා දැන් යම් හේකින් ඔබතුමාලා මේ සැරේ මේ තියෙන අභියෝගය ජය ගන්න ගිහිල්ලා නිෂ්පාදනය අඩු වුණොත් ගොවියා සමහර වෙලාවට හෙක්ටයාරකින් ගත්ත වී ප්‍රමාණය අඩු වුණොත් බඩේරුඟු ප්‍රමාණය අඩු වුණොත් අනෙකුත් පළදාවන් අඩු වුණොත් ඔබතුමාලා ගොවියන්ට මුදල් දෙනවද කියන විදිහට? නෑ අපි මෙහෙමයි මුදල් දෙනවා කියලා කියන්න එපා. නෑ නෑ මම හරි මම කියන්නේ මේ ගොවියන් අපේ කෘෂි රක්ෂණය හරහා එහෙම ඒ කියන්නේ ඒ ඔබතුමාලා අඩු වුණොත් පාඩුව අනිවාර්යයෙන්ම නෑ අඩු වුණොත් උන්ට සුරක්ෂිතතාවයක් වෙන මොකද ඔබතුමාලා අපි ඇති කරනවා. අපි මොකද රටක් විදිහට ගත්තොත් ඊළඟ කන්නේ වැඩ කටයුතු කරන ගමන් රටක් විදිහට පියවර ගන්නවා. අපි එතනදී පරාජයක් කියලාම හිතන්න හොඳ නෑ. මොකද අපි ක්‍රියාවලියක බැටන් එකක් අරගෙන දුවන රිලේ එකක් වගේ එක්කෙනෙක් හැමින් දුවන්න පුළුවන්. හැබැයි එයා හතර දෙනාම හතර අවස්ථාවකදී තමයි අවසානයේ දිනන්නේ. ඉතින් අපිට දිනනකොට ඒ දේ වෙනවා. මං කියන්නේ මෙහෙමයි. අපි ගොවි ජනතාවට පොරොන්දුවක් දීලා තියෙනවා තිකයි ජනාධිපතිතුමා රජය යම්කිසි ආකාරයක වගාහානියක් අස්වනු අඩුවීමක් වුණොත් අපි ඒක අපි ළඟ තියෙන තොරතුරු ඔස්සේ ගිහිල්ලා නිවැරදිව ගණනය කරලා ඒගොල්ලන්ට දෙනවා. මොකද අපිට ඊළඟ කන්නේ වෙනකොට තාක්ෂණය එනවා, අලුත් ක්‍රම එනවා, අපේ ව්‍යායාමයේ පළ ගැන්වෙනවා. මොකද එක්වරම එළි වෙන්නේ නැහනේ. මේ වගේ නැනෝ පොහොර, බයෝ පොහොර අපේ විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්යවරු, මහාචාර්යවරු, අපේ ගොවි මහත්තුරු, පර්යේෂකයෝ ඒ සියල්ල එකතු වෙලා යන දැවන්ත වැඩපිළිවෙලක් අපි සකස් කරනවා. ලේකම්තුමා දැන් ඔන්න උතන තමයි තියෙන ප්‍රශ්නේ. දැන් සමහර වෙලාවට ඔබතුමා ඊළඟ කන්න වෙනකොට අමාත්‍යාංශයේ ලේකම්වරයා නොවෙන්න පුළුවන්. හරියට. සමහරලාට ඔබතුමාත් නැති වෙන්න පුළුවන්. මේ පවතින තත්ත්වය තුළ ඒ විචාලනයක් වෙන්න පුළුවන්. දැන් ඔබතුමා අපි හිතමුකෝ මේ කන්නේ අවසන් වෙනකොට ওই පුටුවෙන් යන්න උනා කියලා. ඊළඟ එන කෙනාටත් ආයේ පටන් ගන්න වෙන්නේ පටන් ගත්ත තැනම නම් ඔබතුමාලා මේ කන්නේ පටන් ගත්ත තැනම නම් අතන ගැටලුවක් තියෙනවා. මේ වෙලාවෙත් ඔබතුමාලා මේ ගත්ත ප්‍රතිපත්ති මේ තීන්දුව ඉස්සරහට අරගෙන යනකොට ඔබතුමාලා පියවරෙන් පියවර බාධක ඇවිල්ලා තියෙනවා. ඔබතුමාලා මේ වෙනකොට ඒ පිළිබඳව පසුවිපරමක් කරනවා. ඒ පිළිබඳව සමාලෝචනයක් කරමින් ඉදිරියේදී ඒ තත්ත්වය ඇති නොවෙන්න මොකද්ද ඔබතුමාලා මේ වෙනකොට අරගෙන තියෙන වැඩපිළිවෙල? මේ වෙලාවේ ගොවියෝ ටික පාරට බහලා තියෙනවා. ලබන කන්නේත් ගොවියෝ පාරට බහින්න බෑනේ. ඒ වෙනින් ඔබතුමාලා මේ වෙලාවේ තියෙන තත්ත්වය අධ්‍යයනය කරමින් ඉන්නවද ලබන කන්නේ එහෙම නොවෙන්න ක්‍රියාත්මක වෙන්නේ? ඒක තමයි අපේ වෙනස. අපි ඇවිල්ලා තියෙන්නේ දේශපාලනිකකරණය තුලින් මේ කන්නේ දීලා ඊළඟ කන්නේ අපි අයින් වුණත් ක්‍රියාවලියක් යන ආකාරයට. ඒ නිසා තමයි අපි කණ්ඩායමක් විදිහට එනවා. අටවැදෑරුම් වැඩපිළිවෙලක් අපි සියලු දෙනාගේ සහභාගීත්වයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ සියල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක නිකන් පෝර දෙන එක විතරක් නෙමෙයි. ජාතික ප්‍රතිපත්තිය සකස් කරලා තියෙනවා. ඒකට අත තියන්න බැරි වෙන්න. පොහොර පනතක් ගෙනත් තියෙනවා. ඒකට හරි පුද්ගලයා ඇවිල්ලා හරි දේ කරන විදිහට ලොන්ග් ටර්ම් එකේ. හරි. ඒ වගේම අපි මේවා කොයි ආකාරයකටද ගහන්නේ ටෙස්ට් කරන්න ඒවා අදාළ ඒවා දීලා තියෙනවා. අපි හිතියද අපි නැද්ද අපි කියන එක නෙමෙයි මෙතන වෙන්නේ. ක්‍රියාවලියක් යන ලිඛිත ක්‍රියාවලියක් එහෙම නැත්නම් ප්‍රායෝගික ක්‍රියාවලියක් ඒ සඳහා අපේ සියලුම දෙනා ගොවි මහත්තුරු ගන්න අපේ සමාගම් ටික ගන්න විද්‍යාඥයෝ ටික ගන්න වැඩපිළිවෙලක් හදනවා. මම හිතනවා ඒක බොහොම සුබවාදී ලෙස ඒ කාර්යයයි. එතනදී අපිම ඉන්න ඕනේ අරයම ඉන්න ඕනේ කියලා ගන්න නැහැ. අපි මේ තැනට ගිහිල්ලා පෙන්නුවොත් මොකද්ද ආණ්ඩුව කවුද අමාත්‍යතුමා කවුද ලේකම් කියන එක නෙමෙයි වැදගත් කලේ හරි දේද ඊළඟටත් ඒ දේම කරන්න පුළුවන්ද කියන එක.
අපි විශ්වාස කරනවා අමාත්‍යංශය දෙපාර්තමේන්තුව ගොවිජන සේවා පර්යේෂකයෝ සියල්ල එකතු වෙච්ච හොඳ පද්ධතියක් තුළින් ඊළඟ කන්නේ මේ කන්නේට වඩා හොඳ දෙයකට අපිට කරන්න අන්න අපි දියුණු වෙනවා. ඒකෙන් කියන්නේ මේ කන්නේ අතාරිනවා කියලා. මේකෙත් අපි කරනවා. අපි මීට මාස 3කට එහෙම නැත්නම් අපි මාස 4කට කලින් කඳු පිරණකම් කොට්ට උස්සගෙන දුවන්න වෙයි ලොරි ගණන් කොම්පෝස් ගේන්න වෙයි කියපු සංකල්පය තුල අපි අද ඊට වඩා බොහොම පැහැදිලි විදිහට අදාළ පෝෂක ගෙනත් නිෂ්පාදනය කරලා අලුතෙන් හදන කර්මාන්ත ඇති කරලා දියර පොහොර හදලා දේශීයකරණ වැඩපිළිවෙලක් සහ ක්‍රියාවලියකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි බලන්න අපි කරපු දේ බලන්න අපි මීට කලින් කරපු දේ විශ්වාස කරන්න අපි තනියෙන් අපි මං කියන්නේ එකයි අපි නිසදස් ගායනා කරන්න එහෙම නැත්නම් මේ ගැන සෞන්දර්යයෙන් විතරක් ඇවිල්ලා නැහැ විද්‍යාවක් එක්ක ඇවිල්ලා තියෙනවා කල්පනාකරණයක් එක්ක ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ තමයි අපි මේ කියන සෞන්දර්ය වාදය කරා එන්නේ මං හිතනවා ඒ උත්තරේ සමග අපි දිවාරය බැඳිලා අපේ කාර්යභාරය අපි සියලුම දෙනා එකතුලා ඉටු කරනවා කියන පොරොන්දුවක් අපි දෙනවා. හෘද සාක්ෂියට කිව්ව මම ඔබතුමාගේ අහන ප්‍රශ්නේ. ඇත්තටම ඔබතුමාලට බයක් තියනව නේද මේ තත්ත්වයෙන් ඔබතුමාලා අසමත් වෙයි කියලා? නෑ. ඒ කියන්නේ ඔබතුමාලට මේ වෙලාවේ 100ක් විශ්වාසයක් තියෙන ඔබතුමාලා සමත් වෙනවා රටට අවශ්‍ය කරන ජයග්‍රහණات පත් කරලා දෙනවා කියලා. අපේ වැඩපිළිවෙල ලෝකයේ පිළිගත් වැඩපිළිවෙලක් අද මේ වෙන විට එහෙම නැත්නම් ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් මේ කියන කන්සෙප්ට් එකක් විදිහට පරිශ්‍රණ ඉටු කරන ඔක්කොම වැඩපිළිවෙල අසාර්ථක වෙන එකක් නෙමෙයි. අසාර්ථකත්වයේ මයින් මිමි තියෙනවා. එක මිම්මක් අස්වැන්න, එක මිම්මක් සෞඛ්‍යයෙන් එන්න පුළුවන්, අනික් මිම්ම අපනයනයෙන් එන්න පුළුවන්, අනික් මිම්ම තරුණයන් ගොවිතැනට ගැනීම වෙන්න පුළුවන්, අනික් මිම්ම වෙළඳපොළ වැඩි දියුණු වීම වෙන්න පුළුවන්. මේ වගේ එකකින් බැලුවොත් අපි පරාද වෙන්න පුළුවන්. අන්න ඒකයි පාට කන්නඩියෙන් බලන්නේ නැතුව ජලයෙන් විතරක් එළිය බලන්නේ නැතුව මන්දාරන් අහස විතරක් බලන්නේ නැතුව දේ දුන්නම දකින්න පුරුදු වෙන්න කියලා අපි කියන්නේ. හොඳ උත්තරයක් දුන්නා ඔබතුමා. සමහර තැනක පසුබෑමක් තිබුණොත් ඔබ හිතන්න තව තැනකින් ඔබ ඉදිරියට ගිහිලා තියෙන්න පුළුවන්. අස්වැන්න අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔබ සෞඛ්‍ය නිරෝගීමත් භාවයෙන් ඔබ ඉස්සරහට ගිහිලා තියෙන්න පුළුවන්. හොඳ තැනක ඔබතුමා අපි අවසාන විනාඩි කිහිපය ඇවිල්ලා නැවතුනේ. නිල්වලා කොට්ටේගොඩ මහත්මිය මට තව විනාඩි කිහිපයයි තියෙන්නේ. මෙතුමා ළඟටත් යන්න ඕන. දැන් මේ ඔබතුමියලා හොයලා දීලා තියෙන නැනෝ පොහොර යූරියා භාවිතා කිරීම තුළ නැත්නම් ඒ ශ්‍රේෂ්ඨයට ගමන් කිරීම තුළ සමහරලාට ගොවියෙකුට තියෙන්න පුළුවන් සැක සංකාව මේක භාවිතා කරලා මම ගොවි බිමට ගියත් මට අහිතකර ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් භාවිතා කිරීම තුලත් අහිතකර ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් කියලා. එහෙම අවධානමක් තියනවද ඔකේ? මම අර දසුන් කිව්වේ කලින්ම මේකේ අපි නැනෝ පාටිකල් එකක් ගැලවිලා આવොත් ඕනම නැනෝ ද්‍රව්‍යයක නැනෝ සේෆ්ටි කියලා කැලලක් තියෙනවා. හැම ඇතුළට යන්න නැත්නම් ශ්වසන මාර්ගයට යන්න ඉඩ නැත්තේ නැහැ. ඕනම ඒක තමයි අපේ සංකල්පය. ඒ වුණාට දැන් මේ අපි මේ පාවිච්චි කරලා තියෙන නැනෝ පාටිකල් එකේ විශේෂත්වය තමයි මේකේ සෙල් කම්පැටිබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේකේ ටෙස්ටිං කළා බයෝ කම්පැටිබල්ද කියලා බලන්න. ඒ කියන්නේ අපේ තියෙන සෛලත් එක්ක මොනවා හරි මේකට ප්‍රශ්නයක් වෙනවද කියලා බලන ටෙස්ට් එක අපි ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක් එක්ක කරලා තියෙන්නේ. ඉතින් මේකේ තනියෙන් පාටිකල් එකක් ගැලවුණොත් ඒක ඇතුළට යන්න පුළුවන්. ඒකේ අවදානමක්. එහෙම ගැලවෙන්න සම්භාවිතාවක් තියනවද? යම්කිසි මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මේකක් ගැලවුණත් සාමාන්‍යයෙන් නැනෝ පාටිකල්ස් එකතු වෙන්න තමයි බලන්නේ. පසේදී ගැලවිලා ගියත් ඒක එකතු වෙලා ලොකු පාටිකල් එකක් හැදෙන්න තමයි සම්භාවිතාව වැඩි. නමුත් ඉඳලා හිටලා මට කියන්න බෑ 100%ක් එකක් දෙකක් යන්න බෑ කියන එක. නමුත් මේකෙදි තියෙන වාසිය එහෙම ගියොත් ගොවියට බරපතල හානියක් වෙනවද? නැනෝ සේෆ්ටි කියන එක තවම එස්ටැබ්ලිෂ් ඒරියා එකක් නෙමෙයි. ලෝකෙම ඒ ගැන කරන පර්යේෂණ කරමින් පවතිනවා. ඉතින් විවිධ පර්යේෂණ පත්‍රිකා එනවා. නමුත් පර්යේෂණ අවසන් නැහැ. මේ වෙලාවේ තියෙන පර්යේෂණ පත්‍රිකාවල මේ වෙලාවේ තියෙන හොඳම පර්යේෂණ පත්‍රිකාවේ තියෙන්නේ එහෙම ගියොත් භාවිතා කරන කෙනාට හානියක් වෙයි කියලාද නැත්නම් තියෙන තත්ත්වයේ මත පදනම් වල සමහන් වෙයි කියලාද? තියෙන තත්ත්වයේ මත සමහන් වෙන්න පුළුවන්. මොකද ඒක පාටිකල් එක උඩ ඩිපෙන්ඩ් වෙනවා. අපි මොකද්ද මේ පාවිච්චි කරන්නේ නැනෝ පාටිකල් එක? ඒක ෆයිබර් එකක්ද පාටිකල් එකක්ද? ওই ටික මත පදනම් වෙනවා.
ඉතින් මේ පර්යේෂණය ගැන කියද්දි මට තව පොඩි දෙයක් ඇඩ් කරන්න ඕන. මේ පර්යේෂණයේ දැන් අපි කතා කරනවා මේ ග්‍රීන් ඇග්‍රිකල්චර් ගැන. ග්‍රීන් එහෙම නැත්නම් දැන් කියන්නේ ක්ලයිමේට් ස්මාර්ට් ඇග්‍රිකල්චර් හරි වචනේ. එතකොට මේ ගැන කතා කරද්දී අපි කියනවා දැන් අපේ ප්‍රොඩක්ට් එක ග්‍රීන්. නමුත් සමහර වෙලාවට ප්‍රොසෙස් එක ග්‍රීන් නැත්නම් ප්‍රශ්නයක්. නේද? එනර්ජි, වෝටර්, එන්වයරන්මන්ටල් ඩැමේජ්, කෙමිකල් යූසේජ් මේ ටික ග්‍රීන් වෙන්න ඕන. නැත්නම් එක්කෙනෙක් ග්‍රීන් වෙලා වැඩක් නැහැ. ඉතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේක වැඩි දියුණු කරලා තියෙනවා ග්‍රීන් ප්‍රොසෙස් එකකට. ඉතින් අපි මේ වෙනකොට මේකට ග්‍රීන් ප්‍රොසෙස් එකයි අර ග්‍රීන් ප්‍රොඩක්ෂන් මෙතඩ් එකයි දෙකම එකතු වෙලා තියෙනවා මේ පර්යේෂණය සඳහා. අවසාන ප්‍රශ්නේ මට ඔබතුමියගෙන් අහන්න. දැන් ඔබතුමියලා පර්යේෂණ කළා බුද්ධිය අපේ රටේ එකතු කරගත්ත අවසානයේ ඉන්දියාවෙන් ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කළා අපේ රටට එනවා. දුක නැද්ද? ඇත්තටම දුකයි. ඇත්තටම මොකද්ද ඔබතුමියලා යෝජනා කරන යෝජනාව? ලංකාව ඇතුළත මේක නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි ඒකට අවශ්‍ය පියවර දැන්වත් ගන්න ඕන. ගන්න ඕන පියවර මොකද්ද? මේකෙන් ප්ලාන්ට් එකක් දාලා අපි මේකේ ප්‍රොඩක්ෂන් කැපැසිටි එකක් එස්ටැබ්ලිෂ් වෙන්න ඕන ලංකාව ඇතුළත. අපේ පරිභෝජනයට විතරක් නෙමෙයි අපි හරියට මේක කළොත් අපි ඇඩ්වාන්ස් ෆර්ටිලයිසර් එක්ස්පෝර්ටින් නේෂන් එකක් වෙන්න පුළුවන් පිටරට. මොකද හරි අඩුයි ඇඩ්වාන්ස් ෆර්ටිලයිසර් මේ වෙනකොට. ඉතින් අපිට ඒ තත්ත්වය දක්වා දියුණු කරන්න පුළුවන්. ලොකු විෂන් එකකින් අපි මේක පටන් ගත්තොත් මෙන්න මේක තමයි සුදුසුම වෙලාව මං හිතන්නේ. දැනට කිලෝ 100ක ධාරිතාවකින් ඔබතුමාලා නිෂ්පාදනය කරනවනේ. කොහෙද? ස්ලින්ටෙක් ආයතනයේ. දැන් හැමදාම හදන්නේ. ඒ නිෂ්පාදන වලට මොකද කරන්නේ? හැමදාම හදන්නේ ෆීල්ඩ් ට්‍රයල් වලට ඕන ටික තමයි නිෂ්පාදනය කරලා ෆීල්ඩ් ට්‍රයල් කළේ. මොකද දැනට ඔබතුමීලා ඒ සම්බන්ධයෙන් විතරයි දී නිෂ්පාදනය කරන්නේ. යම් හේකින් ශ්‍රේෂ්ඨ භාවිතාවට අවශ්‍ය නම් ඔය ධාරිතාව ඔබතුමීලා ඔය පර්යේෂණාගාරය තුල තව පුළුල් කරන්න පුළුවන්කම තියෙනවද? නැත්නම් වෙන ආයෝජකයෙක් අනිවාර්යයෙන්ම හොයා ගන්න ඕනද? ආයෝජකයෙක් අවශ්‍යයි. මොකද මේක අපි හැදුවේ පයිලට් ප්ලාන්ට් එකක්. කන්සෙප්ට් එක ප්‍රූව් කරන්න, ස්කේල් අප් කරන්න පුළුවන් කියලා. දැන් ඔබතුමීලාට පේන විදිහට ඒ විදිහට විශාල ධාරිතාවකින් ප්‍රොඩක්ට් එකක් කරන්න පුළුවන් ආයෝජකයන් අපේ රටේ ඉන්නවද? නිවැරදි තාක්ෂණය, නිවැරදි ප්‍රමිතිය මත පදනම් වල නිෂ්පාදනය කරන්න පුළුවන් ඔබතුමීලාට පේන විදිහට? මම හිතන්නේ ඉන්නවා. මොකද අපි පොහොර සඳහා අවුරුද්දකට පාවිච්චි කරන ප්‍රමාණයෙන් භාගයක් වගේ තමයි ලංකාවට අවශ්‍ය නිෂ්පාදනය කරන්න ආයෝජනය වෙන්න ඕන. ඉතින් රජයේ මැදිහත් වෙලා පමණක් බිලියන 31ක් යනවා. මේ ආයෝජනය කරන්න යන්නේ බිලියන 15යි. එහෙම කොටස් වශයෙන් සහ පෞද්ගලික සමාගම් කොටස් වශයෙන් ඒ ආයෝජනය කිරීම සඳහා අපි සමග දැන් සාකච්ඡා කරලා තියෙනවා. ඒකයි අපි කිව්වේ අපි මේ කන්නේට යන ගමන් අපි ලොකු විද්‍යාත්මක වැඩපිළිවෙලක් යනවා. අපි සමග එකතු වෙන්න අපි කෙටි කාලීනව ටෝච් එකක් ගගහ එහෙම යනවට වැඩියේ බොහොම වැදගත් වැඩපිළිවෙලක් සමග අපි ඉන්නවා. අපි හිටියත් නැතත් මේ අපේ විද්‍යාඥයන්ට, අපේ පර්යේෂකයන්ට, අපේ නිලධාරීන්ට ඒ දේ අරගෙන ගිහිල්ලා අර අවසාන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් විදිහට අපි ඒක කරනවා. දාලා දෙනවා. මොකද එහෙම වුණොත් අපි සාර්ථක වෙන්නේ. හරි. මේ නිලෝලා කොටගොඩ මහත්මිය මේ අවසාන වශයෙන් මොකද්ද ඔබතුමීට කියන්න තියෙන්නේ? මට මෙතුමා ළඟටත් යන්න ඕනද වැඩසටහන අමාර කරන්න? මං හිතන්නේ අපි අර ඉස්සර කියනවනේ ස්වයං පෝෂිත ආසියාවේ ධාන්‍යාගාරය කියලා. අපිට ඒ තත්ත්වයට ආයිත් යන්න පුළුවන්. ඒ වගේම අපිට ඒ සඳහා අවශ්‍ය සියලුම සම්පත් රට ඇතුලේ තියෙනවා. මානව සම්පත ඊගාවට අපිට එපාවල රොක් පොස්ෆේට් එක මේකට තව ස්ටෙප් එකක් ඉස්සරහට ගිහින් පාවිච්චි කරන විදිහ. එතකොට මේ ටික ඔක්කොම කරත හැකි. හැබැයි අපි ලංකාව ඇතුළත රසායනික කර්මාන්ත බිහිවීමක් වෙන්න ඕන. මොකද අපි කිසිම කෙමිකල් එකක් මේ වෙනකොට ලංකාවේ හදන්නේ නැහැ. සල්ෆියුරික් ඇමෝනියා මේ කිසි දෙයක් නැහැ. ඔක්කොම පිට රටින් ගේන්නේ. ඒ නිසා අපිට මේක වාණිජමය වටිනාකමක් දෙන්න නම් හොඳම විදිය තමයි අපි පරණ ඉස්සර අපිට මේ කර්මාන්ත ලංකාවේ තිබුණා. ඒවා තමයි නැති වෙලා ගිහින් තියෙන්නේ. මේ කර්මාන්ත ටිකක් පැරලලි හැදෙන්න ඕනේ. ඉතින් මෙතුමාර කිව්ව විදිහට තියෙන මේ ගමන් මාර්ගයට එකතු කරන්න ඕන තව පොඩි දෙයක් මේ රසායනික කර්මාන්ත. මේක මේ අර මිනිස්සු වසවිස දෙන්න නෙමෙයි. නමුත් ප්‍රොඩක්ෂන් මැනුෆැක්චරින් කරන්න බෑ කර්මාන්ත නැතුව. ඉතින් අපි මුලින්ම පටන් ගමු මේක විතරක් හදන්න. නමුත් රසායනික කර්මාන්ත කියන එක මීට පැරලලි ඉස්සරහට යන්න ඕන. ඒක අනිවාර්යයි ඉස්සරහට තාක්ෂණයෙන් දියුණු දේශයක් වෙන්න. හරි. අවසාන ප්‍රශ්නේ
මේ අජන්ත්‍ර සිල්ව මහත්තයා ඔබතුමාට විශ්වාසයක් තියෙනවද මේ අභියෝගය ජය ගන්න පුළුවන් කියලා? අනිවාර්යයෙන්ම ඒ තාක්ෂණික දෙපාර්තමේන්තුවක් හැටියට ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගැන මගේ විශ්වාසයක් තියෙනවා. තාක්ෂණිකව ඉන්න දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙන මේ ව්‍යුහය සහ අපිට තියෙන මේ සඳහා යන අපි අමාත්‍යංශ එක්ක බද්ධ වෙලා තියෙන වැඩපිළිවෙලත් එක්ක අපිට තේරෙනවා අපි යන මාවත හරියි කියලා. ඉතින් ඒ නිසා අර අපිට තියෙනවා ඉස්සලා කිව්වා වගේම කෙටි කාලින වැඩපිළිවෙලක්, දිගු කාලින සහ මධ්‍ය කාලින වැඩපිළිවෙලක්. ඒතකොට මේ කෙටි කාලින වැඩපිළිවෙල තමයි මේ අපිට තියෙන මේ අපහසුතාව ඔක්කොම තියෙන්නේ. මොකද අපිට මේ අවශ්‍ය යෙදුම් වල අඩුපාඩු තිබ්බා. හැබැයි ඒක අපි හැමදාම තියාගන්න බෑ. මොකද මේක අපි පරිසරිතකාමී වැඩසටහනකට යනවා නම් ඒක රට තුල මේ වැඩේ සිද්ධ වෙන්න ඕන. ඒකම ඒකට අවශ්‍ය බීජ වර්ග තියෙන්න ඕන. ඒකට අවශ්‍ය හරියට මේ තාක්ෂණය අපි ගාව තියෙන්න ඕන. ඉතින් අර මේ ඔක්කොම මගේ තියෙන අපේ කියන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන ඔය ඔක්කොම ಜಾති හදන තරම් වර්ග හදනවා, තාක්ෂණය හදනවා, තාක්ෂණය ජනනය කරලා බෙදා හරිනවා. ඉතින් ඔය තියෙන මේ අපේ තියෙන ශක්තියත් එක්ක මං කියනවා මේ රටේ අභියෝගය ගන්න පුළුවන් කියලා. හොඳයි. ඒ අභියෝගයේ ජය ගන්න සමහර වෙලාවට එක් පුද්ගලයෙකුට කිහිප දෙනෙකුට හැකියාවක් නැහැ. අපි සමස්ත රටක් විදිහට පෙළ ගැහෙමු. මේ වර්ග කිලෝමීටර් 65265 ඇතුලේ අපිට පුළුවන් මේ අභියෝගයේ ජය ගන්න එකවන්න එක් සිත්ව නැගී සිටියොත් අපි දකින කාරණාව පොළොන්නරුවේ යලිත් මං කියන පොළොන්නරුවේ ආසියාවේ ලොකුම වකුගඩු රෝහල හැදුවේ ඇයි කියලා මොහොතක් ඔබ කල්පනා කරොත් ආය කවදාවත් ඔබ රසායනික පොහොර ඉල්ලලා පාරට බහින්නේ නැහැ උද්ඝෝෂණය කරන්න. ඔබ හිතන්න. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශ ගරු ලේකම්තුමන්ට මහාචාර්ය උදිත් ජයසිංහ මහත්මයාට සහභාගීත්වයට අයිබෝන් ඔබතුමන්ට. ඒ වගේම තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී නැනෝ යූරියා නිර්මාතෘ මහාචාර්ය නිල්වලා කෝටිගොඩ මහත්මිය බෙහෙවින් ස්තුති සහභාගීත්වයට අයිබෝන් ඔබතුමියට. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත සිල්ව මහත්මයාණනි බෙහෙවින් ස්තුති සහභාගීත්වයට අයිබෝන් ඔබතුමන්ට. ලොකු අභියෝගයක් ඔබතුමාලා ඉස්සරහට තියෙනවා. ඒ අභියෝගයේ ජය ගන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිල්වලා කෝටිගොඩ මහත්මියට තවත් රට වෙනුවෙන් පරිශ්‍රණය කරලා අපිට වටිනාකම එකතු කරන ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි සමු ගන්නවා. අපි සියලු දෙනා එකතුව මේ අභියෝගයේ ජය ගමු. ඔව් අපිට පුළුවන් ඒ අභියෝගයේ ජය ගන්න. ඒ සිතුවිල්ල මත අපි පදනම්ව කටයුතු කරමු. සමු ගන්නවා යලිමුණ ගැහිම ලබන අගහරුවාදා රාත්‍රී 10:25ට.